හොඳයි අපි ළඟට කතා කරන්න යන්නේ මේ ආම්ලික එච් ඇසුරෙන් කාබන් වැඩි කිරීම ගැන විශේෂයෙන්ම මේ කාබන් වැඩි කිරීමේ ක්‍රම ගත්තොත් ප්‍රධානම හතරක් තියෙනවා. අපි පරිවර්තන වලට නිතරම අවශ්‍ය වෙනවා කාබන් වැඩි කිරීමේ ක්‍රම හතරක්. මම ඒක ඉස්සරහට කියන්නම් තව රිනාඩ් ප්‍රතිකාරකය ඇතුළු අනිත් ක්‍රම ටික ගැන. මුලින්ම කාබන් වැඩි කිරීමේ ක්‍රම ඇසුරෙන් මම කියනවා ආම්ලික එච් යොදාගෙන කොහොමද ආම්ලික එච් ඇසුරෙන් කාබන් සංඛ්‍යාව වැඩි කරන්න කියලා. හොඳයි. එතකොට මෙතනදී අපට ඕන වෙන්නේ අර කලින් ගත්තා වගේ ඇල්කයිනයක්. හැබැයි හැම ඇල්කයිනයක්ම මේකට ගැලපෙන්නේ නැහැ. ඒ ත්‍රිත්ව බන්ධනයේ කාබන් තියෙන කාබන්ලා දෙකක් ඉන්නවනේ. අනේ ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන්ලා දෙන්නගෙන් කෙනෙක්ට H තිබුණොත් දෙන්නටම තියෙනත් පුළුවන් C2H2 කියන සංයෝගයේදී නැත්තම් ත්‍රිත්ව බන්ධනයේ තියෙන කාබන් දෙකෙන් එකකට H එකක් තිබුණොත් අපි කියනවා ආම්ලික H අඩංගු ඇල්කයිනයක් කියලා උදාහරණයක් ගත්තොත් මෙන්න මේ වගේ. දැන් මෙන්න මේකේ නම් ආම්ලික H අඩංගු ඇල්කයිනයක් ආම්ලික H දෙකක් තියෙනවා. මේකත් ආම්ලික H කියනවා අපි මේකත් ආම්ලික H කියනවා ත්‍රිත්ව බන්ධනයේ කාබන්ගේ H. දැන් මෙන්න මේ සංයෝගය ගත්තොත් එහෙම මේකේ ගත්තොත් ආම්ලික H එකක් තියෙනවා. මේ ත්‍රිත්ව බන්ධනයේ කාබන්ට මේ ත්‍රිත්ව බන්ධනයේ කාබන්ට තමයි H තියෙන්නේ. මෙයාට H නැහැ නෙමෙයි. මෙයාට H නැහැ, මෙයාට ආම්ලික H නැහැ, මෙයාට ආම්ලික H තියෙනවා. මේකේ ත්‍රිත්ව බන්ධනයේ කාබන් මේ පැත්තේ යටත් H ආම්ලික H, මෙයාටත් ආම්ලික H. ඒ සමහරක් ඇල්කයින තියෙන්න පුළුවන් ආම්ලික H නැති ඒවා. දැන් උදාහරණයක් මේක ඇල්කයිනයක් වුණාට ආම්ලික H නැහැ. ත්‍රිත්ව බන්ධනයේ වම් පැත්තේ කාබන්ටත් H නැහැ. ත්‍රිත්ව බන්ධනයේ දකුණු පැත්තේ කාබන්ටත් H නැහැ. මේක එතකොට ආම්ලික H නැති ඇල්කයිනයක්. මේකේ ආම්ලික H එකක් තියෙන ඇල්කයිනයක්. මේක ආම්ලික H දෙකක් තියෙන ඇල්කයිනයක්. ඔය විදියට. ඒතර ඇයි මේ ආම්ලික H කියන්නේ? ආම්ලික කිව්වහම නිකන් නමින්ම ඔයාට තේරෙනවා මොකක්ද? H+ ලබා දෙන ඒවාටනේ අපි අම්ල කියන්නේ. එහෙනම් මේක මේ H+ නිකුත් කිරීමේ හැකියාවක් නිසා තමයි මෙතන මේ ආම්ලික H කියලා නමක් වැටලා තියෙන්නේ. හැබැයි වර්ධවා තේරුම් ගන්න එපා. මේවා මේ හොඳ අම්ල නෙමෙයි. ඒ කියන්නේ නයිට්‍රික් අම්ලය, සල්ෆියුරික් අම්ලය, HCl වගේ හොඳ අම්ල නෙමෙයි මේවා. දැන් ඕගනික් වලත් අපට අම්ල හම්බ වෙනවා කාබොක්සිලික් අම්ල කියලා. ඒ වගේ හොඳට ආම්ලික ගුණ පෙන්වන්න බෑ. බොහොම සුළු වශයෙන් යන්තම් බොහොම සුළු වශයෙන් ඊටාම සුළු වශයෙන් ආම්ලික ගුණ මෙන්න මේ H පරමාණු සතුව තියෙනවා. ඒ කියන්නේ H+ වශයෙන් ගැලවෙන හැකියාව තමයි ආම්ලික ගුණය කියන්නේ. එතකොට මෙන්න මේ ආම්ලික H වලට පුළුවන් H+ වශයෙන් ඉවත් වීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය හැකියාව යොදාගෙන තමයි ආම්ලික H ඇසුරෙන් කාබන් සංඛ්‍යාව වැඩි කරන්නේ. ඒත් මතක තියාගන්න මෙන්න මේ ආම්ලික H ගලවන්න අපට විශේෂ ක්‍රමවේදයක් තියෙනවා. දැන් මෙන්න මේ ආම්ලික H අඩංගු ඇල්කයිනයක් මම ඔයාලට උදාහරණයට ගන්නවා. මෙන්න මෙයාගේ තොර කෝ පෙන්නන ආම්ලික H එක ත්‍රිත්ව බන්ධනයේ කාබන් H තමයි ආම්ලික H කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ කාබන්ට H නැහැ. එහෙනම් මෙයාගේ H මෙන්න ආම්ලික H පරමාණුව. ඒත් මේ ආම්ලික H පරමාණුව ගලවන්න පුළුවන් H+ විදියට. ඒ වැඩේ කරන්න දාන ප්‍රතිකාරකය තමයි ඊටාම වැදගත් මේක. ඒ ආම්ලික H ගලවන්න දාන ප්‍රතිකාරකය තමයි සෝඩියම්. සෝඩියම් නැත්තම් හැබැයි සෝඩැමයිඩ් කියලා තියෙන NaNH2 සෝඩැමයිඩ් NaNH2 ගන්නත් පුළුවන් සෝඩියම් හෝ NaNH2 කියන දෙකෙන් ගත්තමයි ගන්න. ගොඩක්ම ඉතින් නිතරම අපට යොදා ගන්නවා ගොඩක් පරිවර්තන ලැයිස්තු වල ප්‍රතිකාරක ලැයිස්තු වල සෝඩියම්. සෝඩියම් දාලා පුළුවන් මේ ආම්ලික H ගලවන්න. ඒතරට හරිම තර්කානුකූලව මේක ගන්න පුළුවන්. දැන් ආම්ලිකයි කියන්නේ H+ ගලවන සිද්ධියනේ. එහෙනම් අනිත් කට්ටිය මුකුත් කරන්න එපා. මේවා ආම්ලික H නෙමෙයි මේවා ගැලවෙන්නේ නැහැ. මේ CH3 මේ H3 හැමම තියෙනවා. මේ කාබන් මුකුත් වෙන්නේත් නැහැ. ත්‍රිත්ව බන්ධනයේ මුකුත් වෙන්නේත් නැහැ. දැන් ගොඩක් වෙලාවට ඇල්කයින ප්‍රතික්‍රියාවලදී මේ ත්‍රිත්ව බන්ධනයේ ෆයි බන්ධන දෙක ගැලවෙනවනේ. නමුත් මෙතනදී ත්‍රිත්ව බන්ධනයේ ඇල්කයිනේ ෆයි බන්ධන ගැලවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? මේ ආම්ලික H එක H+ වශයෙන් ගැලවිලා යනවා. ඒතර යාට තේරුම් ගන්න පුළුවන් ආම්ලික H වශයෙන් ගැලවුණා නම් කාබන් මොකක් වෙන්න ඕනද? H පිට වුණා නම් H+ විදියට කාබන් මොකද වෙන්න ඕනේ? කාබන් මයිනස් වෙන්න ඕනේ. දැන් මෙන්න මේ කාබන් මයිනස් වෙනවා. ඕනනම් අපිට පුළුවන් ඒ කාබන් මයිනස් වෙන විදිය පෙන්වන්න මෙන්න මේ එක සැරේකලක් මේ කාබන් මතට ඇවිල්ලා තමයි කාබන් මයිනස් වෙන්නේ. ඒක නොපෙන්නුවත් අවුලක් නැහැ, පෙන්නුවත් ගැටලුවක් නැහැ. ඒක අනිවාර්ය නැහැ. එතකොට මම ඔයාලට කියන්නේ මෙතන සිද්ධ වෙන්නේ මෙන්න මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවානේ. මේ C ඉරක් H බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එකක් කාබන්ගේ එකක් HK. මේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝනයයි HK ඉලෙක්ට්‍රෝනයයි දෙකම මෙතන තියලා, ඒකයි මම මේ 32ක් තිබ්බේ. ඉලෙක්ට්‍රෝන ගොඩක් කාබන්ට එතකොට හිමි වෙනවා. H ඉවත් වෙනවා H+ වශයෙන්. එතකොට H ඉවත් වෙද්දි මේ H+ වශයෙන් ලුයිස් වීහෝ පාඩමේදීත්වා ඉගෙනගෙන ඇති කාබන් වටේ Tamanට අයිති ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනකොට කාණ්ඩාංකයට වඩා ඉලෙක්ට්‍රෝනයක් වැඩි. කාබන් 4 වෙනි කාණ්ඩේ Tamanට ඇති ඉලෙක්ට්‍රෝන 4ක් තමයි තියෙන්නේ. නමුත් දැන් මෙතන 1යි 2යි 3යි 4යි 5ක් වෙද්දි ඍණාරෝපණයක් ලැබෙනවා කියන කාරණාව. ඒ කියන්නේ ලොකු අවබෝධයක් නැත්නම් ලොකුට දැන් මෙතනදී එක ගලපන්න යන්න එපා. එතකොට කොහොම හරි වෙන්නේ H+ ගැලවෙනවා. ඒකයි අපි ආම්ලික H කියලා කිව්වේ. ඒතර කාබන් මයිනස් වෙනවා. ඒ කාබන් මයිනස් එන විදිය ඇත්තටම පෙන්වන එක අත්‍යවශ්‍ය නෑ. මේක සරේගොල්ල පෙන්වලා ඒ කාබන් මයිනස් එන විදිය කියලා අත්‍යවශ්‍ය නෑ. නිකම්ම ඔහම ලිව්වත් ඇති ලකුණු දෙනවා. නිකම්ම C මයිනස් ලිව්වත් ලකුණු දෙනවා. එතනට ලං වෙනවා කවුද? මෙන්න මේ සෝඩියම් වලින් එන සෝඩියම් ප්ලස්.
ඔන්න ඔය වගේ කෙනෙක් ලැබෙනවා C- සෝඩියම් ප්ලස් කියලා. කිසිම ගැටලුවක් නැහැ. වඩා හොඳයි ඇත්තටම මේ කාබන් මත ඔයාලට පෙන්වන්න පුළුවන් එක සැරේකවල. සමහර ළමයි හිතන එහෙම පෙන්නුවොත් වැරදි කියලා. එහෙම වැරදි නෑ. මේ 32ක් තියලා පෙන්වන්න පුළුවන් කාබන්ට මයිනස් එනවා කියන කාරණාව. ඒ C- ගාවට සෝඩියම් ප්ලස් ලං වෙනවා. මොකක්ද වැරදි මෙතනදී? මෙතනදී කාබන් ඉරක් සෝඩියම් කියලා පෙන්නුවොත් ලකුණු දෙන්නේ නැහැ. මොකද මෙතන කාබන් හා සෝඩියම් අතර මෙතන සහසංයුජ බන්ධනයක් නෙමෙයි තියෙන්නේ. ඒකින්ද ඔන්න ඔහොම පෙන්නුවොත් නම් වැරදි. මෙතන කාබන් ත්‍රිත්ව බන්ධනයේ මේ කොටසත් එක්ක මේ විදියට ඔන්න ඔහොම පෙන්නුවොත් නම් වැරදි. ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද මෙතන කාබන් හා සෝඩියම් අතර සහසංයුජ බන්ධනයක් නෙමෙයි තියෙන්නේ. ඒකින්ද එහෙම ලියුවොත් වැරදි ලකුණු හම්බ වෙන්නේ නැහැ. හරි? ඒතර එකම කාරණාව මෙතන C ඉරි කැලලක් සෝඩියම් කියලා සහසංයුජ බන්ධනය නම් පෙන්වන්න එපා. මොකද මෙතන අයනික ගුණ තියෙන්නේ. අයනික ලක්ෂණ තියෙන්නේ. ඒ කියන්නේ සෝඩියම් ප්ලස් සහ මයිනස් කාබන් අතර අයනික ගුණ තමයි බන්ධනයේ තියෙන්නේ. ඒකින්ද එතන ඔයා ඉරි කැලලක් ගහන සහසංයුජ බන්ධනයක් කියලා ඉරි කැලලක් ගහලා පෙන්වන්න යන්න එපා. එක සැරේකවල පෙන්වුවට කමක් නැහැ. අර කාබන් මයිනස් වෙන විදිය. 32ක් තියලා කාබන් මයිනස් වෙන්නේ කොහොමද කියන කාරණාව හතරවෙනි කාණ්ඩේ කාබන්ට තමන්ට ඉලෙක්ට්‍රෝන දැන් 5ක් අයිති වෙනවා. කාණ්ඩ අංකයට වඩා ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර තියෙද්දි ඍණාරෝපණයක් ලැබෙනවා කියන කාරණාව එක සැරේකවලක් කාබන් මත පෙන්නලා ඒක ගැටලුවක් නැහැ. පැහැදිලිද? එතකොට මෙතන ඇත්තටම අයන තියෙන්නේ අයනික සංයෝගයක්. අයනික ගුණ තමයි වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ. ඒකින්ද අපි C- සෝඩියම් ප්ලස් කියලා මෙහෙම ආරෝපණ පෙන්වන්න අවශ්‍යයි. ඉරි කැලලක් ගහන්න යම නැවතත් කියන්නේ ලකුණු ලැබෙන්නේ නැහැ. C ඉරක් සෝඩියම් කියලා පෙන්නුවොත් ලකුණු ලැබෙන්නේ නැහැ. සහසංයුජ බන්ධනේ පෙන්නුවොත් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන් අයන තියන්න. එක සැරේකවල කැමති නම් තියන්න පුළුවන්. මෙතන කාබන්ට 32ක් එක ගැටලුවක් නැහැ. හරි. එතකොට ඔන්න මෙන්න මේ වගේ කෙනෙක් තමයි මෙතන පදනම වෙන්නේ ආම්ලික එච්චසුරෙන් කාබන් වැඩි කිරීමේදී. හරි. ඒත් ක්‍රමවේද දෙකක් තියෙනවා මම දෙකම කියලා දෙන්නම්. එහෙනම් යම් තැනකදී දැන් අපි පරිවර්තන වලට එමු. යම් තැනකදී අපට ප්‍රතිකාරක ලැයිස්තුවක් දෙනවා නම් අපට පේනවා පරිවර්තනයේ පටන් ගන්නකොට කාබන් 3යි තියෙන්නේ. එන්ඩ් එකේදී කාබන් 6ක් වෙලා. නැත්නම් පරිවර්තනයේ පටන් ගන්නකොට කාබන් 5යි අන්තිමේදී 7ක් මොන හරි වැඩි වෙලා කාබන් ගානක්. ලැයිස්තුවේ සෝඩියමුත් දෙනවා. අන්න අපේ ඔළුවට එකපාරට එනවා මේ ආම්ලික ඇසුරෙන් කාබන් වැඩි වුණාද දන්නේ නැහැ කියලා. මොකද කාබන් වැඩි වීමේට මහ ගොඩක් සිලබස් එකේ නැහැ. ගොඩක් මෙන්න මේ ආම්ලික ඇසුරින් කාබන් වැඩි වීමයි රිනාඩ් ප්‍රතිකාරකේ කියන එකයි. එතකොට ඔයාට තේරෙන්න ඕනේ ප්‍රතිකාරක ලැයිස්තුවක සෝඩියම් වගේ එකක් දීලා. පැහැදිලිද? ප්‍රතිකාරක ලැයිස්තුවේ සෝඩියම් දීලා. අපිට හිතෙනවා මේක ආම්ලික ඇසුරින් කාබන් වැඩි වීමක් කියලා අපි අනුමාන කරනවා. මොකක්ද අපේ ප්ලෑන් එක? සෝඩියම් දාන්නේ කාටද? සෝඩියම් දාන්නේ මෙන්න මේ ආම්ලික අඩංගු ඇල්කයිනේට. අන්න අපි කලින් ඉගෙන ගත්ත ත්‍රිත්ව බන්ධනයක් හදාගන්න පියවර ටික වේගින් ආපස්සට ඔයාලට හිතෙන්න ඕනේ. ත්‍රිත්ව බන්ධනයක් ගත්තේ කොහොමද? BR කියන සංයෝගයට මධ්‍යසාරිකය වෙච්ච දාලා. BR ගත්තේ කොහොමද? ඇල්කීන එකට Br2CCl4 දාලා. ඇල්කීනයක් ගන්න පුළුවන් ඕන නම් අපිට ඇල්කොහොල් එකක් විචලනය කරලා. ඔන්න ඔය විදිහට ආපස්සට හිතාගෙන යන්න පුළුවන්. ඇත්තටම විභාගේ පරිවර්තන දෙකක් හෝ තුනක් එනවනේ. ඔතනින් එකක් දෙනවනේ ලැයිස්තුවක් දීලා දාන්න ඕනේ ටික දීලා. ඉතින් දාන්න ඕනේ ටික දුන්නාට පස්සේ ලැයිස්තුවේ සෝඩියම් වගේ එකක් ආවොත් ඉතින් කාබනුත් වැඩි වෙලා අපිට નિરાයාසයෙන් හිතට එනවා මේක ආම්ලික ඇසුරේ ආම්ලික එච් ඇසුරෙන් අනිත් එක ත්‍රිත්ව බන්ධනයක් හදන්න අමුද්‍රව්‍ය මොනවද? BR ඊට පස්සේ මධ්‍යසාරිකය වෙච්ච ඔන්නෝවා දුන්නා කියන්නේ අපිට හිතෙනවා ත්‍රිත්ව බන්ධනයක් හදලා සෝඩියම් දාලා ওই විදිහට කාබන් ගන්න වැඩි කරන්න. පැහැදිලිද කියන එක? ඒතර ඔයගත් එක්ක ආම්ලික එච් ඇසුරෙන් කාබන් වැඩි කිරීම තමයි මම මේ කියලා දෙන්නේ යන්නේ. ඒකේ ප්‍රතික්‍රියා පොඩි chart එකක්. මෙන්න මේ වගේ ආම්ලික එච් අඩංගු ඇල්කයිනයක් ගන්නවා. ඒකට සෝඩියම් හෝ සෝඩාමයිඩ් NaNH2 දෙකකින් එකක් දාන්න පුළුවන්. දැම්මට පස්සේ ආම්ලික H+ වශයෙන් ගැලවිලා යනවා. H+ වශයෙන් ආම්ලික H ගැලවෙද්දී C ට එකක් ලැබෙනවා. මෙතනින් එහාට තියෙන්නේ යා කිරීමේ පාඩමක්. එක අවසරේ වගේ තමයි. යා කරන්න තියෙන්නේ ධනවලට ඍණ. එච්චරයි. මෙතනින් එහාට තර්ක. මේක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මෙතනින් එහාට තර්ක. ඍණ හා ධන කාබන්ලා යා කිරීමක් තියෙනවා. එතකොට මෙන්න මේ සංයෝගෙට මම දානවා මෙන්න ක්‍රම දෙකක් කියලා දෙනවා. මෙන්න එක ක්‍රමයක්. මේ සංයෝගයට මම දානවා CH3Cl කියන සංයෝගය. එතකොට CH3Cl දැම්මට පස්සේ ඔයාලට පොඩි දෙයක් මම කියලා දෙන්නම්. මෙතන විද්‍යුත් ඍණතාව ගත්තොත් කාබන්ට වඩා ක්ලෝරින්ගේ වැඩිනේ. ඉලෙක්ට්‍රෝන වලට ආසයිනේ ආවර්තතාවගේ දකුණු පැත්තේ ඉන්න කෙනා. කාබන් 9 ක්ලෝරින් දකුණු පැත්තේ ඉන්න කෙනා ඉලෙක්ට්‍රෝන වලට කැමති. විද්‍යුත් ඍණතාව වැඩි. එතකොට මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ක්ලෝරින් පැත්තට ඇදලා ගන්නවා. එතකොට මේ බන්ධනයේ කාබන් ක්ලෝරින් බන්ධනයේ ඉලෙක්ට්‍රෝන මේ ක්ලෝරින් පැත්තට ඇදලා ගන්නවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න පැත්ත මයිනස් ඩෙල්ටා කියලා ද්‍රව වෙන් වෙනවා. මේ කාබන් එක එතකොට ප්ලස් ඩෙල්ටා කියලා ද්‍රව වෙන් වෙනවා. දැන් ඔයාට පේන්නේ නැද්ද පොඩි යා කිරීමේ පාඩමක්? මොකද්ද? මේ සෝඩියම් ප්ලස් එක මේ Cl මයිනස් ධනට ඍණ තමයි එකතු වෙන්නේ. විරුද්ධ ආරෝපණ එකතු වෙනවා. එහෙනම් මේ සෝඩියම් ප්ලස් එක මේ Cl මයිනස් NaCl ගැලවිලා අයින් වෙනවා. ඒක වැඩක් නෑ අපිට ඒක ලියන්න ඕනේ නෑ. අපිට මේ කාබනික කාබන් කුට්ටියනේ වැදගත් වෙන්නේ.
මේ ඍණ කාබන්ට මේ ධන කාබන් යා වෙනවා. ඔච්චරයි. ඊටාම සරලයි. මම පාටවල් දෙකකින්ම ලියන්නම් හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න. ත්‍රිත්ව බන්ධනේ මුකුත් වෙන්නේ නැහැ. තනිකර බලාලි වීම. මෙන්න මේක බලාගෙන හැමෝම කොපි කරන්නයි තියෙන්නේ. මේ ත්‍රිත්ව බන්ධනේ කාබන් කුට්ටිය හැමෝම බලාගෙන කොපි කරන්න. දැන් මේ ඍණ කාබන් යා කරන්න මේ ධන කාබන්ට. හරි. ඕන්න ඉතින් පැත්තෙන් ලියලා තියාගන්න NaCl ඉවත් වෙලා යනවා කියලා. ඒක වැඩක් නෑ අපිට මේ Cl- කොටසත් එක මේ ගැලවිලා Cl- නිර්මාණය වෙලා ඒ Cl- එක්ක මෙන්න මේ sodium plus NaCl ගැලවිලා ඉවත් වෙලා යනවා. ඒක වැඩක් නෑ NaCl පිට වෙලා යනවා. මේ ඍණ කාබන් මේ බන්ධනේ කඩලා මේ ධන කාබන් එක්ක යා වෙනවා. ඍණ කාබන් ධන කාබන්ට යා වෙනවා. ඔන්න ක්‍රියාවලිය. ඒතර කාබන් 3යි තිබ්බේ දැන් කාබන් 4ක් වෙලා. අන්න කාබන් වැඩි වෙලා. කාබන් 3යි තිබ්බේ 4ක් වෙලා. අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය ගානකින් කාබන් ගාන වැඩි කරගන්න පුළුවන්. එහෙනම් පරිවර්තනයක එහෙනම් මෙන්න මේ වගේ ආම්ලික ඇසුරෙන් කාබන් වැඩි කරන්න යනවා නම් එක්කෝ මෙන්න මේ වගේ ක්‍රමවේදයක් ක්ලෝරින් එකක් බ්‍රෝමීන් එකක් අයඩින් එකක් වගේ හැලජන් අඩංගු සංයෝගයක් එක කාබන් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව විදියක් තියෙනවා. ඒකත් මම කියලා දෙන්නම් මෙතනම. ඒ තමයි ඔයාට පුළුවන් මේකට යොදන්න මම මේ පැත්තෙන් ලියන්නම්. මේකට දාන්න පුළුවන් ඇල්ඩිහයිඩයක් හරි කීටෝනයක් හරි. අපි ගමු මේකට උදාහරණයක් විදියට මෙන්න මේ කීටෝනේ CH3COCH3 මොකද කීටෝනයක් කිව්ව මතක් කරගන්න ද්විත්ව බන්ධනයේ O කාබන්ට දෙපැත්තෙම කාබන් කාබන් නම් කීටෝනයක් නේ ද්විත්ව බන්ධනයේ O කාබන්ට දෙපැත්තෙම කාබන් කාබන් නම් කීටෝනයක් ද්විත්ව බන්ධනයේ O කාබන්ට එක පැත්තෙන් කාබන් අනිත් පැත්තේ ඕන H නම් ඒක ඇල්ඩිහයිඩයක් ද්විත්ව බන්ධනයේ O කාබන්ට එක පැත්තෙන් කාබන් අනිත් පැත්තේ H නම් ඒක ඇල්ඩිහයිඩයක් ඔය ෆෝමැල්ඩිහයිඩ් කියලා H2CO කියලා තියෙන කුඩාම ඇල්ඩිහයිඩ් ඒක නම් ද්විත්ව බන්ධනයේ O කාබන් දෙපැත්තෙම H දෙපැත්තෙම H තියෙන ඒත් ඇල්ඩිහයිඩයක් තමයි නැත්නම් ද්විත්ව බන්ධනයේ O කාබන් ගොඩක් වෙලාට එක පැත්තෙන් කාබන් අනිත් පැත්තේ H නම් තමයි ඇල්ඩිහයිඩයක් කියන්නේ මේක කීටෝනයක් ද්විත්ව බන්ධනයේ O කාබන් දෙපැත්තෙම කාබන්ලා තියෙන්නේ මෙන්න මේ කීටෝන් එක දාන්න දැම්මට පස්සේ මෙතනත් අර වගේ ආරෝපණ ද්‍රව වෙනවීමක් අපිට පෙන්නන්න පුළුවන් කාබන්ට වඩා විද්‍යුත් ඍණතාව ඕකේ වැඩිනේ වගුවේ කාබන්ට දකුණු පැත්තේ නෙවෙයිනේ දකුණු පැත්තේ කට්ටිය ඍණ වෙන්න ආසයි විද්‍යුත් ඍණතාව වැඩි කට්ටිය ඒගොල්ලෝ බන්ධනවල ඉලෙක්ට්‍රෝන ගත්තොත් තමන්ගේ පැත්තට අදිනවා එතකොට කාබන්ගේ මේ O පැත්තට ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා එතකොට O පැත්ත ඍණ සුළු වශයෙන් ඍණ මයිනස් ඩෙල්ටා කියලා මාක් කරන ඍණ ද්‍රවය කාබන් පැත්ත එතකොට පිට වෙච්ච පැත්ත කියන්නේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගත්ත පැත්ත ඍණ වෙන්නේ පිට වෙච්ච පැත්ත දාන එතකොට කාබන් ප්ලස් ඩෙල්ටා දැන් මොකද වෙන්නේ හිතලා කියන්න මොන මොන කට්ටිය දෙකද සෙට් වෙන්න පුළුවන් මෙතෙන්දි වෙන්නේ මෙන්න මේ ත්‍රිත්ව බන්ධනයේ කාබන් ගිහිල්ලා හයි වෙනවා කොතනටද මම මේ රවුම් කරන කොටස මෙන්න මේ ටික මේ ඍණ කාබන් කුට්ටිය ත්‍රිත්ව බන්ධනෙත් එක්කම ලියන්න ඒක මුකුත් උනේ නැහැ මේ CH3 C ත්‍රිත්ව බන්ධනේ C එහෙමම ලියන්න එයා හයි වෙනවා මෙන්න මේ ප්ලස් ඩෙල්ටා මැද කාබන්ට දැන් පොඩ්ඩක් අර යා කරන්න අපහසුයින්ද මම මේ CH3 කොටස යටින් නවනවා ගැටලුවක් නැහැ නේ ඒකේ මම මේ CH3 කොටස මෙහෙම යටින් නවලා මේ විදියට ලියනවා එතකොට ඔන්න වුණු දෙය මොකද්ද මේ ඍණ කාබන් අර ඉස්සෙල්ලා වගේම තමයි මේ ඍණ කාබන් ධන කාබන්ට යා වුණා මෙතන නම් ක්ලෝරින් එක ඉවත් වුණා NaCl විදියට පැහැදිලිද කියන එක ඊට පස්සේ මෙතනදී මොකද්ද වෙන්නේ මෙතනදී වෙන්නේ මෙන්න මේ ඍණ කුට්ටියේ හැමම ලියනවා කවුද කාබන් ඍණ කාබන් මෙයාද නැහැ ඍණ කාබන් මෙයාද නැහැ මෙන්න මේ කෙලවරේ කාබන් මයිනස් කාබන් මෙන්න මේ මයිනස් කෙනා මෙන්න මේ ප්ලස් කාබන්ට යා කරන්න අපට ඕන මේ මැදින් ඉරක් ගහලා මෙහෙම යටින් හයි කරන්නත් තිබ්බා මේක අනිත් පැත්තට පෙරලලා කිසි ගැටලුවක් නැහැ කොහොම හරි වෙන්න ඕනේ මෙන්න මේ ඍණ කාබන් මේ මැද ඉන්න කාබන්ට යා වෙන්න මම පොඩ්ඩක් අර ලස්සන කරලා මේක ලියන්න මම මේ CH3 කොටස යටින් නවනවා මේ විදියට මම මේ CH3 කුට්ටිය මෙහෙම යටින් නවනවා එතකොට දැන් ඔයාලට පැහැදිලි මෙන්න මේ මැද මේ ප්ලස් ඩෙල්ටා කාබන්ට මම මේ CH3 කුට්ටිය යටින් නැවුවා මේ විදියට හරිද දැන් මේ ඍණ කාබන් ධන කාබන්ට යා වුණා ප්ලස් ඩෙල්ටා කාබන්ට මේ මයිනස් කාබන් යා වුණා දැන් මොකද්ද ගැටලුව දැන් කාබන් වටේ බන්ධන පහක් ඇවිල්ලානේ බන්ධන පහක් තියෙන්න බෑනේ කාබන්ට ලුයිස් වී හොල්දිම උගන්වන්නේ අෂ්ටක නීතිය කියද්දි කාබන්ට බන්ධන උපරිම 4යි පහක් බෑ එතකොට එහෙනම් දැන් වැරදි අපි මේ CH3 කැලේ යටින් නැවුවා මේ ඍණ කාබන් ධන කාබන්ට යා කරා ධන ගතියක් තියෙන කාබන්ට යා කරා ගැටලුවක් වුණා එතනදී මොකද්ද මෙන්න මේ කාබන්ට බන්ධන පහ එක වැරදි කාබන්ට බන්ධන පහක් තියෙන්න බෑ එහෙනම් එක බන්ධනයක් ගලවන්න වෙනවා නේ එක බන්ධනයක් ගලවනවා මෙතන අපි එක බන්ධනයක් ගලවනවා එතකොට අන්න එතකොට මේ ඔක්සිජන්ට ඍණාරෝපණයක් ලැබෙනවා තනි බන්ධනයක් තියෙන ඔට්ට ඍණාරෝපණයක් ලැබෙනවා ඒ ඍණ එන හැටි ඕනනම් එක සරයු ගල් තියලා පෙන්වන්න පුළුවන් එහෙම අත්‍යවශ්‍ය නැහැ ඒවා මොකද ලුයිස් වී පාඩමේ තමයි ඔක්සිජන්ට තිත් තියලා අපි ඍණ එන හැටි පෙන්වන්නේ මේක මෙතනදී ඒක අත්‍යවශ්‍ය නැහැ නිකන් තියන්න ඔහම එහෙනම් එක බන්ධනයක් ඕකෙන් මැකුවා එතකොට දැන් කාබන්ගේ බන්ධන 4 හරි බන්ධන 5ක් නැහැ 5ක් තියෙන්න බෑනේ එතකොට අනේ තනි බන්ධනයක් එනකොට මයිනස් එකක් එනවා එතනට පුළුවන් අර සෝඩියම් ප්ලස් එකට ලං වෙන්න එතනට පුළුවන් අර සෝඩියම් ප්ලස් එකට ලං වෙන්න ඔන්න වගේ කෙනෙක් ලැබෙනවා එතකොට අර වගේම තමයි පොඩ්ඩක් ඊට වඩා අමාරුයි මෙතන නම් කෙලිම ඍණ කාබන් ධන කාබන් යා කරා NaCl ගලවලා දැම්ම නේද මෙතනදී
ඍණ කාබන් මේ මැද තියෙන මේ ධන කාබන්ට යා කරන්න ලේසි වෙන තමයි මම මේ CH3 කැලේ යටින් නැව්වේ. ඍණ කාබන් ධන කාබන්ට යා කරා. එතකොට බන්ධන පහක් වුණා මේ කාබන්ට. පහක් බැරි හින්දා කාබන්ට බන්ධන. අපි එක බන්ධනයක් මැකුවා. එතකොට තනි බන්ධනයක් තියෙන ඕට ඍණාරෝපණයක් හිමි වෙනවා. ඔගේ ලුයිස් විහු දැනුමින් තමයි ඒක එන්නේ කොහොමද කියලා ඔයාලා තේරුම් ගන්න. මම දැන් විස්තර කරන්න යන්නේ නැහැ වෙලාව මදි හින්දා. එතකොට තනි බන්ධනයේ උඩ මයිනස් වෙනවා. එතනට මේ සෝඩියම් ප්ලස් එක ලං වෙනවා. මේකට අපි දැම්මොත් එහෙම ජලය හරි H+ ටිකක් හරි මේකට අපි H+ ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? මෙන්න මේ කොටස් ටික එහෙම්මම බලාගෙන ලියන්න. ඒවා මුකුත් වෙනස් කරන්න යන්න එපා. කිසිම කොටසක් වෙනස් කරන්න යන්න එපා. මේ -O ට පුළුවන් අම්ලයක් දැම්මොත් අම්ලෙන් -OH+ ගත්තාම අන්න OH වෙන්න. අපිට ඉතින් මේක මෙහෙම දෙපාරක් ලියන එක කරදරයි කියලා හිතෙනවා නම් අපිට පුළුවන් ෂෝට්කට් එකක් මොකද්ද? 1 කියලා දැම්මා මෙන්න මෙයා යෙදීම 2 කියලා දැම්මා H+ යෙදීම. හරිම සරලයි. මෙහෙම දෙපාරක් ලියන්න ඕන නෑ. එතකොට මේ මැද එක ලියන්න නැතුව ෂේප් වෙන්න පුළුවන් අපිට නේ කොහොමද? අපිට පුළුවන් 1 මෙන්න මේ සංයෝගයේ යෙදීම 2 H+ යෙදීම මං කිව්වා 1 2 කියලා එන්නේ මොනවද? පියවර දෙකක් කෙටි කොට දැක්වීම. එතකොට මේ මැද ස්ටෙප් එක ලියන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් පළමුව මෙන්න මේ ආයෝදදී මෙන්න මේ ඵලය ලැබෙනවා. දෙවෙනුව මේකට H+ දාදී මේ -O දැන් උදාහරණයක් හිතන්නකෝ HCl දැම්ම කියලා. HCl දැම්ම නම් Cl- එක සෝඩියම් ප්ලස් NaCl පිට වෙලා යනවා. -OH+ ගත්තාම OH වෙනවා. හරිද? ඉතින් මෙතන අම්ලයක්ම භාවිතා කරන්න අත්‍යවශ්‍ය නැහැ. H+ දෙන්න ජලය ගන්නත් පුළුවන්. ජලයට H+ දෙන්නත් පුළුවන්, OH- දෙන්නත් පුළුවන්. ඒක හින්දා කිසි අවුලක් නැහැ මෙතනදී. H+ ඇදලා ගන්න මෙතන ජලය දැම්මත් ඇති. අම්ලයක් දාන එක අත්‍යවශ්‍ය නැහැ. මෙතන H2O කියලා ඉවත් ලකුණු දෙනවා. මොකද H2O ජලයෙන් පුළුවන් මේ -O ට, ජලයෙන් පුළුවන් මේ -O ට H+ එකක් ඇදලා අරගෙන OH වෙන්න. එතකොට කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් මෙතන H+ දැම්මත් හරි මේ පියවරේදී H2O ජලය ලිව්වත් හරි. ඉතින් ගොඩක් පරිවර්තන වලදී මෙන්න මේ දෙකම ලියනවා වෙනුවට කෙටි කරලා දක්වනවා එක මෙන්න මේ ප්‍රභේදයේ යොදලා ලැබෙන ඵලෙට ඉන්පසු දෙවනුව ජලය හෝ H+ යොදන්න කියන කාරණාව. පැහැදිලිද? ඒතර ඔන්න ආම්ලික H ඇසුරෙන් කාබන් වැඩිවීම මතක් කරා ප්‍රතික්‍රියා ටික තියරි ටික පරිවර්තනයක් ගත්තට පස්සේ මම ආයෙ පාරක් ඔයාලට මේකේ සාරාංශයක් දෙන්නම්. හරිද? ඒතර ඔන්න දැන් ඔය කොටස් ටික හරි සම්පූර්ණයි. එහෙනම් ආම්ලික H ඇසුරෙන් කාබන් වැඩිවීමකදී යන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. මොකද්ද පාරවල් දෙක? එකක් තමයි මෙන්න මේ වගේ හැලජන අඩංගු සංයෝගات එක්ක කාබන් වැඩි වෙන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට. එතකොට අන්තිම උත්තරේ OH කාණ්ඩයක් වගේ එකක් මෙහෙම O- සෝඩියම් ප්ලස් ඒවා ඉන්නේ නැහැ. පැහැදිලිද? හැබැයි මේ ඇල්ඩිහයිඩ් මෙතන කීටෝනයක් ගන්න වගේම අපිට ඕන නම් ඇල්ඩිහයිඩයක් දාන්නත් තිබ්බා. කීටෝනයක් හෝ ඇල්ඩිහයිඩයක් එක මේ වගේ කාබන් වැඩි වෙද්දී අන්තිම උත්තරේ ආට පොඩි හැඩහුරුකමක් වෙනවා. මොකක්ද? O- සෝඩියම් ප්ලස් නැත්නම් OH අන්න ඒ වගේ මොඩල් එකක් ඔය OH වගේ එකක් පේනවා. මෙතන ඒ වගේ මෙතන ඒ වගේ OH O- සෝඩියම් ප්ලස් එහෙම වෙන්නේ නැහැ මේ උඩ ක්‍රමයට කාබන් වැඩි කරද්දී. ඒතකොට ක්‍රම දෙකම නිතරම ඕන වෙනවා කාබන් වැඩි කිරීමේදී. පැහැදිලිද? එතකොට ඔන්න ආම්ලික H ඇසුරෙන් කාබන් වැඩි කිරීම. ගොඩක් ලාට විභාගේ පරිවර්තන වලදී මේ ආම්ලික H ඇසුරෙන් කාබන් වැඩි කිරීම කතන්දරයක් එනවා නම් ගොඩක්ම ලේසි තේරුම් ගන්න කොහොමද? ප්‍රතිකාරක ලැයිස්තුව යාට දෙනවා ත්‍රිත්ව බන්ධනයක් හදාගන්න අමුද්‍රව්‍ය. එතනින් එහාට සෝඩියම් ඔන්න ඔය වගේ ඒවා දෙනකොට අපිට හිතෙනවා මේක ආම්ලික H ඇසුරෙන් පරිවර්තනයක් නේද කියන එක. පැහැදිලිද? එතකොට ඔයාලට පුළුවන් පාස් පේපර්ස් වල බලන්න ලැයිස්තුවක් එහෙම දුන්නොතින් ලැයිස්තුවේ ත්‍රිත්ව බන්ධනය හදන්න අමුද්‍රව්‍ය දීලා කාබනුත් වැඩි වෙච්ච අවස්ථාවක හැබැයි කාබනුත් වැඩි වෙච්ච අවස්ථාවක ලැයිස්තුවේ ත්‍රිත්ව බන්ධනයක් හදන්න අමුද්‍රව්‍යයක් දීලා අන්න ඒ වගේ තැනකදී අපට ආම්ලික H ඇසුරෙන් කාබන් වැඩිවීම මතක් වෙන්න පුළුවන්. ඒතර පහුගිය විභාගවලදී ආපු විදියේ අන්න ඒ වගේ පරිවර්තනයක් මම ඔයාලට නිකාම් කියාගෙන යන්නම්. يعني ඔයාලට තනියෙන් කරන්න කියලා මම දැන් මෙතන කාලයක් වැය කරන්නේ නැහැ. හිතන්නකෝ මෙහෙම අපට ආවා කියලා. පරිවර්තනයක් දෙනවා පටන් අරන් තිනවා මෙන්න මේ සංයෝගයෙන්. පටන් අරන් මෙන්න මේ සංයෝගයෙන්. පැහැදිලිද? පටන් අරගෙන අන්තිමට හදන්න කියනවා අපිට සමහරක් ලාට හිස්තැන් පුරවන විදියට කොටු ගහලා ඒ හිස්තැන් පුරවන්න නැත්නම් ABCDF අකුරු දාලා එහෙම අඳුනා ගන්න කියලා එහෙමත් වෙන්න පුළුවන්. නැත්නම් අපිට ලැයිස්තුවක් දීලා කෙලින්ම හදන්න කියන්න පුළුවන්. නැත්නම් සමහරක් තැන්වලදී ලැයිස්තුවක් නොදී යම් පියවර ගානක් කියලා මෙන්න මේ විදියට මේක හදලා පෙන්නන්න කියන්න පුළුවන්. එතකොට හිතන්නකෝ අපිට ආවා කියලා මෙන්න මේ කාබන් දෙකේ මේ සංයෝගයෙන් හදන්න කියලා අපිට ආවා කියන්නකෝ මෙන්න මේ වගේ කෙනෙක්. කොහොම හිතමුකෝ අපි. ලැයිස්තුවේ දෙනවා අපට සෝඩියම්. ලැයිස්තුවේ සෝඩියම් මම දැන් ලැයිස්තුවක් කියලා දෙන්නේ නැහැ. හරිද? මම මේ බොහොම වෙලාව යන නිසා බොහොම වේගෙන් ඔයාලට මේ පරිවර්තනයේදී කොහොමද හිතන්නේ කියන එක පොඩ්ඩක් අවබෝධ කරවන්න යන්නේ. හිතන්න අපට ඔන්න පරිවර්තනයක් එනවා මෙන්න මේ මොඩල් එකට. පැහැදිලිද? මෙන්න මේ මොඩල් එකට පරිවර්තනයක් එනවා. කාබන් දෙකකින් පටන් අරන් කාබන් 4ක් අන්තිමට තියෙනවා. ලැයිස්තුවකුත් දෙනවා.
මේ පරිවර්තනය තව ක්‍රම වලට කරන්න පුළුවන්. දැන් මේ ඍණාත්මක ප්‍රතිකාරකය කියන එක මම ඉස්සරහට කියලා දෙන්නම්. ඒ ක්‍රමයට මේක කරන්නත් පුළුවන්. හරි. එතකොට හිතන්නකෝ අපිට ලැයිස්තුවේ දෙන්නේ මෙන්න මේවා. ත්‍රිත්ව බන්ධනයක් හදන්න අමුද්‍රව්‍ය මධ්‍යසාරීය KOH වගේ ඒවා. ඊට පස්සේ සෝඩියම් දෙනවා ලැයිස්තුවේ. අපිට මොකද්ද හිතෙන්නේ? කාබන් දෙකක් තිබුණා, කාබන් දැන් 4ක් වෙලා, කාබන් සංඛ්‍යාව වැඩි වෙලා, කාබන් දෙකක් තිබුණ එක කාබන් 4ක් වෙලා. කාබන් ගාන වැඩි වෙලා. හදන්න ඕන එකේ කාබන් ගාන වැඩි. 2යි 4 වෙලා නේ. ඒතර කාබන් වැඩි කිරීමේ ක්‍රම තමයි ආම්ලිකෙච් ඇසුරෙන් අපි දැන් ගන්නගෙන යන එක. ඊට පස්සේ රිනාට් ප්‍රතිකාරකය ඇසුරෙන්, ඊට පස්සේ සයනයිඩ් සහ ඇල්ඩෝල් සංගණනය කියන ක්‍රම ටික තමයි තියෙන්නේ. ලැයිස්තුවේ සෝඩියම් දෙනවා. ත්‍රිත්ව බන්ධනය හදන්න අමුද්‍රව්‍ය මධ්‍යසාරී KOH වගේ දේවල් දෙනවා. BR එහෙම දාගෙන ඉන්නේ විදියට. අන්න අපි අනුමාන කරන ලැයිස්තුවේ එහෙම දේවල් ටිකක් තිබුණොත් මේක ආම්ලිකෙච් ඇසුරෙන් කාබන් වැඩි කිරීමේ පරිවර්තනයක් කියලා. පැහැදිලිද? එතකොට මොකක්ද අපි කරන්නේ? ආම්ලිකෙච් ඇසුරෙන් කාබන් වැඩි කිරීමේ පරිවර්තනයක් කියලා අපි අනුමාන කරනවා නම් දැන් සමහරක් වෙලාවට ලැයිස්තුව නැතුව අපිට පේනවා කාබන් වැඩි වෙලා. අන්තිම උත්තරේ ත්‍රිත්ව බන්ධනයේ කැලලකුත් තියෙනවා. අර ආම්ලිකෙච් වල හැඩහුරුකම අපිට පේනවා. අපිට එහෙමත් අනුමාන කරන්න පුළුවන් මේක ආම්ලිකෙච් වලින් කාබන් වැඩිවීමක් නේද කියලා. ලැයිස්තුවක් දුන්නත් නම් පැහැදිලිවම ත්‍රිත්ව බන්ධනය හදන්න අමුද්‍රව්‍යයි කාබනුත් වැඩි වෙලා ත්‍රිත්ව බන්ධනය හදන්න අමුද්‍රව්‍ය දීලා සෝඩියම් දීලා අන්න පැහැදිලිවම ආම්ලිකෙච් සිද්ධියක් කියලා අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. එතකොට ආම්ලිකෙච් ඇසුරෙන් කාබන් වැඩි වෙච්ච පරිවර්තනයක් කියලා අපි අනුමාන කරොත් මොකද්ද අපි මුලින්ම ප්ලෑන් එක මොකද්ද සැලැස්ම මුලින්ම කරගන්න ඕනේ මොකද්ද? ත්‍රිත්ව බන්ධනයක් හදාගන්න එක නේද? ත්‍රිත්ව බන්ධනයක් හදාගෙන ඒකට සෝඩියම් දාගන්න එක නේද? එහෙනම් අපිට පැහැදිලි මෙතන එහෙනම් මේක ආම්ලිකෙච් වලින් නම් මේ කාබන් වැඩිවීම සිද්ධ වෙලා තියෙන කියලා අපි ලැයිස්තුවක් අපිට දුන්නා කියලා හිතන්නකෝ. අපි උපකල්පනය කරා නම් මෙන්න මේ මෙයාගෙන් මෙයාව හදන්න ඕනේ ආම්ලිකෙච් ඇසුරින් කාබන් වැඩිවීමකින් කියලා. එහෙමනම් අපි මෙයාගෙන් මොකද්ද මුලින්ම කරගන්න ඕනේ? ත්‍රිත්ව බන්ධනයක් හදාගෙන ඉන්න එක. අන්න එතකොට ආපස්සට වේගෙන් හිතන්න ත්‍රිත්ව බන්ධනයක් හදන්න මොනවද ඕනේ? ත්‍රිත්ව බන්ධනයක් හදන්න ඕන කරනවා BR නේ. ත්‍රිත්ව බන්ධනයක් හදන්න ඕන කරනවා BR. පැහැදිලිද? මධ්‍යසාරී KOH දාලා HBr දෙගුණයක් ගලවලා අපි ත්‍රිත්ව බන්ධනය ගන්නෙ. BR ගන්නෙ මොකෙන්ද? BR ගන්නවා ඇල්කීනෙන්. ද්විත්ව බන්ධනයේට Br2 CCl4 මාධ්‍යය. එහෙනම් ද්විත්ව බන්ධනයක් ගන්න පුළුවන්. හරි මෙයාගෙන් නේ. ඔකේ ආපස්සට එන්න. ත්‍රිත්ව බන්ධනයක් ගන්න පුළුවන් මොකෙන්ද? BR තිබොත් මධ්‍යසාරී KOH දාලා. ඊට පස්සේ BR ගන්නෙ මොකෙන්ද? BR ගන්න පුළුවන් ඔයාට ද්විත්ව බන්ධනයක් තිබොත් CCl4 මාධ්‍යය Br2 දාලා. ද්විත්ව බන්ධනයක් ගන්න පුළුවන්. මේ ඉන්නේ. මෙයාගෙන් ද්විත්ව බන්ධනයක් ගන්න පුළුවන් මේ ඇල්කොහොල් එක විචලනය කරලා. එහෙනම් ඔයාලා මුලින්ම කරන්න පුළුවන් මෙතන මේ ඇල්කොහොලේ විචලනය කරන සාන්ද්‍ර H2SO4 රත් කිරීම. සාන්ද්‍ර H2SO4 රත් කරන මේක විචලනය කරනවා. එතන මේ OH එක මේ H මකලා ගන්න පුළුවන් ද්විත්ව බන්ධනයක් ගන්න. ওই විදියට. දැන් ඉතින් මේකෙන් මේව ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙතනින් OH කියා මෙතනින් H කියා අතර CH2 මැදට ද්විත්ව බන්ධනය ආවා. අපේ දැන් ඔළුවේ තියෙන්නේ මොකද්ද? ප්ලෑන් එක මොකද්ද? ත්‍රිත්ව බන්ධනයක් හදාගන්න එක. ත්‍රිත්ව බන්ධනයක් හදන්නේ මොකෙන්ද? ත්‍රිත්ව බන්ධනයක් හදන්න පුළුවන් BR ගත්තොත්. ඉතින් BR ගන්න පුළුවන් මෙන්න මෙයාගෙන් දාන CCl4 මාධ්‍යය Br2. එතකොට 5 බන්ධනය මකලා දෙපැත්තට BR දාන්න. BR ගත්තට පස්සේ අපේ දැන් සැලැස්ම හරි. දැන් දාන්න මධ්‍යසාරී KOH. දාන්න මධ්‍යසාරී KOH. එතකොට මේ BR එක මේච් යනවා, මේ BR එක මේච් යනවා. ත්‍රිත්ව බන්ධනයක් අපට එනවා. දැන් අපි ඇයි මේ ආම්ලිකෙච් අරංගු ඇල්කනයක් ගත්තේ? සෝඩියම් දාලා ආම්ලිකෙච් කලවන්න. නැත්නම් සෝඩියමයිඩ් NaNH2 දාලා ආම්ලිකෙච් කලවන්න නේ. එතකොට මේකේ දෙපැත්තෙම ආම්ලිකෙච් තියෙනවා. මේ වම් පැත්තේ ත්‍රිත්ව බන්ධනයේ කාබන් ටෙච් ආම්ලිකෙච් තියෙනවා. දකුණු පැත්තේ ත්‍රිත්ව බන්ධනයේ කාබන් ටෙච් ආම්ලිකෙච් තියෙනවා. එතකොට හිතන්නකෝ මේ පරිවර්තනය අපට ලැයිස්තුවේ දැන් කාබන් දෙකක් තියෙනවා, තව දෙකක් එපැයි. අපිට ලැයිස්තුවේ එහෙම දාන්න කෙනෙක් දුන්නේ නැත්නම් අපි මේ පරිවර්තනය ඇතුලෙන් මෙයා හදලා පෙන්නන්න ඕනේ. සමහරකට මේ මැද කෙනෙක් ආය අපිට ගන්න වෙන්න පුළුවන්. නැත්තම් මේ මෙයාගෙන් තවත් පියවර කීපයක් ගිහලා යම් කෙනෙක් ගත්තා වෙන්න පුළුවන්. පැහැදිලිද මේ කියන එක? ඒතකොට ඒ විදිහට ඔයාට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ ලැයිස්තුවත් එක්ක බලලා. හැබැයි අපි සැලසුම් කරන්නේ නැත්නම් කොටු ගහක් පරිවර්තන නම් ඒ හිස්තැන් ප්‍රමාණයත් එක්ක බලලා නේද? ඒ විදිහට මොකක්ද අපි කරන්න කියන්නේ? දැන් කාබන් දෙකක් තියෙනවා. අපිට තව කාබන් දෙකක් මදි 4ක් කරගන්න මේ. හිතන්න ලැයිස්තුවේ මුකුත් ඔය CH3 CH2 Cl එහෙම කෙනෙක් දුන්නේ නැහැ කියලා. අපි නම් එහෙම කෙනෙක් හදලා පෙන්වන්න අවශ්‍යයි නේද? එහෙම කෙනෙක් හදලා පෙන්වන්න ඕනේ. එහෙම කෙනෙක් අපි නම් මේ මැද කට්ටියගෙම ආයෙ පාරක් ගන්න අවශ්‍යයි. පැහැදිලිද? එතකොට එහෙනම් මේ ආම්ලිකෙච් දෙපැත්තෙම ගලවමුද නැත්නම් එක පැත්තකින් ගලවමුද? හිතන්නකෝ අපට පිටතින් ලැයිස්තුවේ වෙනත් කාබන් වැඩි කරන ප්‍රතිකාරක නැහැ. දැන් තව කාබන් දෙකක් එන්න ඕනනේ. ඒ තව කාබන් දෙකක කෙනෙක් අපිට ලැයිස්තුවේ දීලා නැහැ. එහෙනම් අපිම හදා ගන්න ඕනේ තව කාබන් දෙකේ කෙනෙක්. එහෙනම් මේ මෙතනින් කොහෙන් හරි අපි ගිහිල්ලා ලැයිස්තුවත් බලලා අපි තව කාබන් දෙකේ කෙනෙක් හදා ගන්න ඕන. හරිද? ඒතර කාබන් දෙකේ කෙනෙක් මේකට ආවට පස්සේ 2යි 2යි 4යි. එහෙනම් මේ කාබන් දෙකේ කෙනා වම් පැත්තෙනුත් ඇවිල්ලා දකුණු පැත්තෙනුත් ආවොත් එimhe කාබන් 6ක් වෙනවනේ. පැහැදිලිද මේ කියන එක? හිතන්න ලැයිස්තුවේ අපිට ඔය CH3 Cl එහෙම ඒවා දුන්නේ නැහැ.
අපිට ලෑස්ති දුන්නේ Br2 CCl4 මධ්‍යසාරිකයේ ඔන්න ඔය සාන්ද්‍රසල්පික ඔය කතන්දර ටික සෝඩියම් ඔය ටික දීලා තියෙනවා. හරිද? අපි තේරුම් ගන්න ඕනේ කාබන් දෙකයි දැන් අපි ප්ලෑන් කරා ලෑස්තුවේ සෝඩියම් දුන්නේ ඇයි? ත්‍රිත්ව බන්ධනයක් හදන්න අමුද්‍රව්‍ය දුන්නේ ඇයි? අපි ප්ලෑන් කරා ඒවා දුන්නේ ඇයි? හේතුව ත්‍රිත්ව බන්ධනයක් හදාගන්න අමුද්‍රව්‍ය දෙන්නේ කාබන් වැඩිවීමකුත් එක්ක නම් ආම්ලික එච් ඇසුරින් කාබන් වැඩිවීමක්. එහෙනම් අපි ත්‍රිත්ව බන්ධනයක් හදාගන්න ඕනේ. අපි ලස්සනට ආපස්සට හිතලා ත්‍රිත්ව බන්ධනයක් ගන්න විදිය ත්‍රිත්ව බන්ධනය හදාගත්තා. දැන් සෝඩියම් දානකොට ඔයාට ආම්ලික එච් දෙපැත්තෙම පේනවනේ. මේ ආම්ලික එච් දෙකම ගලවමුද එකක් ගලවමුද? හිතන්න ලෑස්තුවේ මේ කාබන් වැඩි කරන්න අවශ්‍ය කරන මුකුත් කාබන් දෙකේ සංයෝගයක් නැහැ කියලා. එහෙනම් අපි මේ කාබන් දෙකේ කෙනා 2 2 4ක් වෙන හදලා පෙන්නන්න ඕනනේ. එහෙනම් මේ කාබන් දෙකේ කෙනා වමෙනුත් ඇවිල්ලා දකුණෙනුත් આવොත් මොකද වෙන්නේ? දෙපැත්තෙම આવොත් මොකද වෙන්නේ? ඒතර කාබන් 2යි මේ වමෙන් 2යි 4යි දකුණෙන් 2යි 6ක් වෙනවා. අපිට 6ක් ඕනේ නැහැ. අපිට ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ කාබන් 4යි. ඒකින්ද මොකද්ද අපි කරන්නේ? අපි කරන්නේ එක පැත්තකට විතරක් දා ගන්නවා සෝඩියම්. ඒකට අපි ලියන්නේ ප්‍රමාණවත්ව සෝඩියම් කියලා. නැත්නම් සෝඩාමයිඩ් NaNH2 ප්‍රමාණවත්ව. මොකද වැඩිපුර තිබ්බොත් මොකද වෙන්නේ? වැඩිපුර තිබ්බොත් මේ පැත්තට සෝඩියම් එනවා. මේ පැත්තට සෝඩියම් එනවා. දෙපැත්තෙම ආම්ලික එච් ගැලවෙනවා. අපිට දෙපැත්තෙම කාබන් මයිනස් සෝඩියම් ප්ලස් මේ පැත්තත් කාබන් මයිනස් සෝඩියම් ප්ලස් කරගත්තොත් දෙපාර මෙහෙනුත් කාබන් තව දෙකක් වැඩි වෙනවා. මෙහෙනුත් කාබන් තව දෙකක් වැඩිලා කාබන් ඔක්කොම කීයක්ද? කාබන් ඔක්කොම 6ක් වෙනවා. ඒක වැරදි නේද? අපිට 4යි ඕනේ. එතකොට එහෙනම් අපි එක පැත්තකට විතරක් දා ගන්නවා. මම වම් පැත්තේ විතරක් ඔයාලට කැමති නම් දකුණු පැත්ත කැමති එක පැත්තක විතරක් C- සෝඩියම් ප්ලස් කියලා ලියා ගන්න. පැහැදිලිද? එක පැත්තක විතරක් C- සෝඩියම් ප්ලස් කියලා ලියාගත්තා ප්‍රමාණවත්ව ටිකක් කියන එක ප්‍රමාණවත්ව කියන්නේ වැඩිපුර දැම්ම නම් මේ දෙපැත්තේම ආම්ලික එච් කියලා වෙන්න පුළුවන්. ඒකද අපි ප්‍රමාණවත්ව කියලා මෙතෙන්ද ලියන්නම වෙනවා. මොකද දෙපැත්තේම C- D- උනොත් එහෙම දෙපැත්තේම කාබන් දෙක දෙක ආවිල්ලා කාබන් 6ක් වෙනවා. පැහැදිලිද? දැන් මෙතනින් එහාට අපට ලැයිස්තුවේ තියෙන උපකාරات එක්ක පුළුවන් තමයි මේ කාබන් දෙකේ කෙනා කොහොමද වැඩි කරගත්තේ කියලා කියන්න. හිතන්නකෝ දැන් අපිට දුන්නා කියලා ලැයිස්තුවේ HBr වගේ කෙනෙක්. එහෙනම් මොකටද මේ HBr දෙන්නේ? මෙහෙමනේ. මෙතනින් එහාට හිතද්දී අපිට යන්න පුළුවන් පාරවල් දෙකයිනේ තියෙන්නේ. එක්ක මෙයා එක්ක කාබන් දෙකක් අඩංගු හැලජන සංයෝගයක් කාබන් ගාන වැඩි කරනවා. නැත්තම් මෙයා එක්ක කාබන් දෙකක් අඩංගු ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් එක්ක කාබන් සංඛ්‍යාව වැඩි කරනවා. ඔය දෙකනේ අපිට හිතන්න තියෙන්නේ. එතකොට ඔයාට මෙතනින් එහාට යනවා නම් හිතන්න තියෙන්නේ ලැයිස්තුවේ දැන් මෙතන ලැයිස්තුව මම දුන්නේ නැහැ. ලැයිස්තුවේ දීපලුත් එක්කත් අපිට උදව් ගන්න පුළුවන් මොකද්ද කියලා මේ සිද්ධිය. නැත්තම් අපිට ලැයිස්තුව ගැන ලොකුට හිතන්න නැතුණත් හිතන්න පුළුවන් මෙතන මොකද්ද අනිවාර්යෙන් වෙන්න ඕන දේවල් දෙක. එක්ක මෙයාට එකතු වෙන්න ඕනේ හැලජන අඩංගු සංයෝගයක් ඔය CH3 CLA වගේ කාබන් දෙකක් අඩංගු මොකද කාබන් 4ක් වෙන්න බෑ. කාබන් දෙකක් අඩංගු හැලජන සංයෝගයක්. අපි කියනවා නම් ඒ වගේ ඇල්කීල් හේලයිඩ් කියලා CH3Cl CH3Cl ඒ වගේ ඇල්කීල් හේලයිඩ් එකක්. නැත්තම් ඇල්ඩිහයිඩ් කීටෝන එකක් එක්ක කාබන් දෙකක් අඩංගු කෙනෙක් එක්කත් කාබන් ඩිලත් කාබන් 4 හදාගෙන මෙතනට එන්න පුළුවන් පාරක් ඇති කියලා හිතෙනවා. එතකොට දැන් හිතන්න ප්‍රතිකාරක ලැයිස්තුවේ අපිට දීලා තියෙනවා කියලා මේ මෙන්න මෙහෙම එකක් H2 පැලේඩියම් බේරියම් සල්ෆේට් ක්විනෝලින් ඔන්න ඔහොම එකකුත් එක්ක නම් මේ කාබන් වැඩිවීම තිබුණේ. මෙහෙමයි දැන් මේ පරිවර්තනේ මේ කෙනා හදන එක විවිධ ක්‍රම වලට කරන්න පුළුවන්. පැහැදිලිද? මෙතන මම දැන් එක ක්‍රමයක් කියලා එහෙම ප්‍රශ්නයක් ඔයාලට දුන්නේ නැහැ. මම මේ විවිධ පැති කියන්නේ අපිට හිතන්න ලැයිස්තුවේ තියෙනවා කියලා H2 පැලේඩියම් බේරියම් සල්ෆේට් ක්විනෝලින්. එහෙම දුන්නා නම් මොකද්ද අපි මම කියන්නේ විවිධ ක්‍රම වලට කරන්න පුළුවන් කියලා. අපට අන්න යම් නිශ්චිත ක්‍රමවේදයක් අර දීපු ලැයිස්තුවත් එක්ක අපිට හිතන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? එතකොට මොකටද මේ ඔය H2 පැලේඩියම් බේරියම් සල්ෆේට් ක්විනෝලින් ඒවා දෙන්නේ මොකටද? ඒවා දෙන්නේ ත්‍රිත්ව බන්ධනයක් අර පාලිත තත්වයට තේ හයිඩ්‍රජනීකරණය. එක ෆයි බන්ධනයක් විතරක්ම කළා HH වලින් නවත්තන්න නේද? ඉතින් ඔයාලට මේ අන්තිම උත්තරෙත් එක්ක ඔය බේරියම් සල්ෆේට් පැලේඩියම් H2 ක්විනෝලින් දුන්නා නම් ලිස්ට් එකේ. මොකද්ද හිතෙන්නේ අන්තිමට කලින් ස්ටෙප් එක ලියා ගන්න පුළුවන් නේද? සමහරක් පරිවර්තන තියෙනවා. ඒකේ අන්තිමට කලින් පියවර බොහොම ලේසියෙන් ලියා ගන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් හිතන්න අපිට ලැයිස්තුවේ දුන්නා කියලා බේරියම් සල්ෆේට් පැලේඩියම් ක්විනෝලින් H2 ඒ කතන්දරේ. එහෙනම් මේකේ මේ අන්තිම උත්තරෙත් එක්ක බලලා අපිට ඊට කලින්ක නිතරම નિરાයාසයෙන්ම ගන්න පුළුවන් ඇයි? ඉතින් ත්‍රිත්ව බන්ධනයකින් පුළුවන් නේද HH දාලා ත්‍රිත්ව බන්ධනය ගන්න? මේ ත්‍රිත්ව බන්ධනයක් ගන්න තව ක්‍රම තියෙනවා. මම කිව්වේ ලැයිස්තුවත් එක්ක තමයි එතකොට අපි යන්නේ. අපිට ලැයිස්තුවක් නොදී හදන්න කිව්වොත් නම් විවිධ ක්‍රම වලට හදන්න පුළුවන්. ඒ ඔක්කොම ටික හරි ලකුණු හම්බ වෙනවා. නමුත් එහෙම දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට යම් නිශ්චිත ක්‍රම වේදයක් එන්න නම් එක උත්තරයක් විතරක් එන්න නම් ලැයිස්තුවක් ඒගොල්ලෝ දෙනවා. එතකොට දැන් මෙතන දැන් ඇත්තටම මේ ditth බන්ධනේ එන්න තිබ්බ ඕනනම් ඇල්කොහොලයක් මීට කලින් නේද? මීට කලින් සමහරක් වෙලාවට එහෙමත් මේ පරිවර්තනය හදන්න පුළුවන්. මේ අන්තිමට කලින් ස්ටෙප් එක ඇල්කොහොල් එකක්. OH කෙනෙක් වෙන්න පුළුවන්. පැහැදිලිද? නමුත් දැන් හිතන්නකෝ තිබ්බගේ ලිස්ට් එකේ බේරියම් සල්ෆේට් පැලේඩියම් අන්නේ කතන්දරේ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? ත්‍රිත්ව බන්ධනෙන් ditth බන්ධනයක් ගන්න පුළුවන් නේ. අන්න එහෙම තිබ්බනම් අපිට පුළුවන් මෙතන අන්තිමට කලින් ලියා ගන්න H2 දානවා පාලිත තත්වයටදී හයිඩ්‍රජනීකරණය පැලේඩියම් බේරියම් සල්ෆේට් ක්විනෝලින් එක්ක H2 දානවා. ඒ කියන්නේ මෙතන ත්‍රිත්ව බන්ධනයක් තියෙන්න ඕනේ නේද? මෙතන ත්‍රිත්ව බන්ධනයක් ලියා ගන්න පුළුවන්.
මේ ත්‍රිත්ව බන්ධනය එක ෆයි බන්ධනයක් මකලා H ඇවිල්ලා තමයි අනිත් දෙපැත්තේ එහෙමම ලියන්නේ. මෙතන ත්‍රිත්ව බන්ධනයක්. එක ෆයි බන්ධනයක් මකලා H ඇවිල්ලා තමයි මේක ලැබුණේ කියලා. එතකොට දැන් ඔන්න ඔය වගේ ක්‍රමවේද වලට නම් අපි යන්නේ. පැහැදිලිද? ඔන්න ඔය වගේ ක්‍රමවේද වලට නම් අපි යන්නේ. අපිට එතකොට මේ අන්තිම එකත් එක්ක මේව ගලපන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? එතකොට හිතන්න අපිට දැන් මෙතන කාබන් දැන් 4ක් තියෙනවා. මේ විදිහට තමයි පරිවර්තනය ආවේ හිතන්න. මෙතන කාබන් 4ක් තියෙනවා. මෙතන කාබන් 2යි. දැන් තව කාබන් 2 කෙනෙක් එන්න ඕනේ. ඒතර කාබන් 2 කෙනෙක් කෙනකොට අපිට හිතෙනවා මොනවද? අපිට හිතෙන්න පුළුවන් මෙයත් එක්ක ඇල්ඩිහයිඩයක් කීටෝනයක් සම්බන්ධ කරලා කාබන් වැඩි කරනවාද කියලා. එහෙම නැත්නම් අපිට හිතෙන්න පුළුවන් මෙයත් එක්ක හැලජන සංයෝගයක් එක්ක කාබන් වැඩි කරනවාද කියලා. ඒ හැම දෙයකටම අපි යන්නේ අන්තිමට හදපු කෙනා ලිස්ට් එකේ ඉන්න කට්ටිය ඒ හැම දෙයක්ම දිහා බල තර්ක කරමින් තමයි අපි මේ උත්තරේ දිහාවට යන්නේ. දැන් හිතන්න මේකත් දිහා බැලුවට පස්සේ ඔයාට දැන් මේ මොඩල් එකත් එක්ක ඔයාට එකපාරටම දැන් මෙහෙම නම් යන්නේ හිතෙන්නේ නෑනේ ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක කාබන් වැඩිවීමක් කියලා. මෙතනට ආවට පස්සේ පාරවල් දෙකක් ඔයාට පේනවා. ඇල්ඩිහයිඩ් කීටෝන එක කාබන් වැඩිවීමක් වෙන්න පුළුවන් නේද? නැත්නම් හැලජන සංයෝගات එක්ක අර වගේ කාබන් වැඩිවීමක් වෙන්න පුළුවන්. හැබැයි නිතරම ඇල්ඩිහයිඩ් කීටෝන එක කාබන් වැඩි වුණා නම් එන්න ඕනේ මොකද්ද? O- සෝඩියම් OH කොටසක්. අන්න ඒ වගේ එකක්. දැන් මෙතන මම කියනවාට ඇල්කිනට කලින් එන්න පුළුවන් කියලා ඇල්කොහොල් එකක් OH කෙනෙක්. අන්න එහෙම වුණා නම් ඔයාලට ඒ ක්‍රමෙත් හිතෙනව නේද? පැහැදිලිද? එහෙම වුණා නම් ඔයාලට ඒ ක්‍රමේ වුණත් හිතෙනවා. එතකොට දැන් ඔයා හිතන්න ලෑස්ති දුන්නා කියලා බේරියම් සල්ෆේට් පැලේඩියම් මෙන්න මේ වගේ එකක්. එහෙනම් අන්තිමට කලින් කා අනිවාර්යයෙන්ම මෙන්න මේක වෙන්න ඕනේ. අන්න ඒ වගේ ටිකක් තර්ක මත තමයි මේක ගොඩ නැගින්නේ. එතකොට දැන් හිතමු අපි මේ ක්‍රමයට යනවා කියලා. මේ ක්‍රමයට යනවා නම් අපට OH කතාවක් හිතෙන්නේ නැහැ. මොකද මේකේ බැලුවාම මේ OH කතන්දරයක් මැද හැදිලා කියලා හිතෙන්නේ නැහැ. එහෙනම් අපි උපකල්පනය කරන්නේ මෙයත් එක්ක කවුරු කියලාද? හැලජන් සංයෝගයක්. අපි කියනකොට ඇල්කීල් හේලයට CH3Cl CH2Cl එහෙම කෙනෙක් කියලා තමයි අපි හිතන්නේ. එහෙනම් එහෙම කෙනෙක් අපිට ලිස්ට් එකේ දුන්නේ නැත්නම් අපි හදලා පෙන්නන්න ඕනේ. කොහොමද CH3CH2Cl වගේ කෙනෙක් හදලා පෙන්නන්නේ? CH3CH2Br වගේ කෙනෙක් හදලා පෙන්නන්නේ? අපිට පුළුවන් දැන් ටික ඉගෙන ගත්තේ බෑන් අනුව නම් මෙන්න මෙයාගෙන් හදන්න පුළුවන් නේ. H එකයි Br එකයි ගත්තා නම් හරිනේ හැලජන් සංයෝගයන් එතකොට. මෙයාගෙන් උත් හදන්න පුළුවන්. තාම මම ඒ හරිය කියලා දෙන්න ආවේ නැහැ. තාම ඉස්සරහට. මේ වගේ කට්ටියකිනුත් පුළුවන් අපිට හැලජන් සංයෝග ගන්න. මම ඊගාට ඒක තමයි කියලා දෙන්නන්නේ. මම දැන්ට ගන්නපෙන් වලට කියලා දෙන්නම්. දැන් හිතන්න මෙන්න මෙයාට දැම්ම කියලා HBr. මොකද වෙන්නේ? H එකයි Br එකයි සම්බන්ධ වෙනවා. මේ ෆයි බන්ධනය මකලා H එකයි Br එකයි. ඒතකොට මේක පැත්තකට H අනිත් පැත්තට Br. පැහැදිලිද? ওই විදියට. දැන් මතකනේ ද්‍රවයෙන් වෙන හැටිනේ හැලජන් එක ඉලෙක්ට්‍රෝන ඇද්දාම හැලජන් පැත්ත මයිනස් ඩෙල්ටා කාබන් පැත්ත ප්ලස් ඩෙල්ටා. ඒවා දාන එක අනිවාර්ය නැහැ උත්තරයකදී. අර අපට තේරුම් ගන්න පහසු වෙන්නේ මම දැම්මේ. මේ ද්‍රව ටික. දැන් මොකද වෙන්නේ? විරුද්ධ ද්‍රව එකතු වෙනවා එකටනේ. මේ දෙන එකතු වෙනවා කොහොමද? මොකද ලැබෙන්නේ එතකොට? මෙන්න මේ ධන කාබන්ට මේ ඍණ කාබන් යා වෙනවා. පාටවල් දෙකෙන් ලියන හොඳට තේරුම් ගන්න. මෙන්න මේ ප්ලස් ඩෙල්ටා කාබන් මේ මයිනස් කාබන් එක බැඳෙනවා. එතකොට අන්න කාබන් 4ක් හරි. දැන් ඉතින් අපි තව ලැයිස්තුවේ දීපු දේවලුයි හැම දේවලුම මේක ප්ලෑන් කරන්න ඕනේ. මේ ත්‍රිත්ව බන්ධනේ මේ කෙලවරේ තියෙන්නේ. කෙලවරේ හරියන්නේ නැහැ මේක මැදට ගන්න ඕනේ. පැහැදිලිද? එතකොට ත්‍රිත්ව බන්ධනේ මේ කෙලවරේ තියෙන එක මැදට ගන්න එක නම් එච්චරම පියවරෙන් දෙකකින් කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි. ටිකක් දිගට වැඩේ යන්න වෙනවා. පැහැදිලිද? ටිකක් දිගට වැඩේ යන්න වෙනවා. මොකද මෙතනට ත්‍රිත්ව බන්ධනයක් ගන්න නම් ඉතින් මෙන්න මේ තැන්වල BR තියෙන්න ඕනේ. පැහැදිලිද? ආපස්සට යන්න පුළුවන් ඒත් බැරි කම නැහැ. ටිකක් දිගට යනවා. එහෙම වුණොත් එහෙම මම ලියලා පෙන්නන්නම්. එතකොට මෙන්න මෙතන පුළුවන් අපිට දැන් මේක ඇත්තට මම හිතන්නේ විභාගයට මේ වගේ පරිවර්තනයක් දුනොත් මේ තරම් දිගට සංකීර්ණ කරලා මේ හිස්තැන් පුරවන විදියට ලැයිස්තුව හදන්නේ නැහැ. ඊට වඩා ලේසි ක්‍රමවේදයකට මේ ලැයිස්තුව හදලා දෙනවා. මම කිව්වේ ඔයාලට දැන් ලැයිස්තුවේ දුන්නා නම් මේ වගේ බේරියම් සල්ෆේට් පැලේඩියම් කිනෝලින් එක H2 ඔහම විදිහකට දුන්නා නම් අපි දැනගන්න බෑ මේකට කලින් මෙන්න මෙයා තමයි එන්නේ කියලා. එතකොට ඒකට මැච් වෙන්න අපි ඉතුරු ටික හදන්න ඕනනේ. පැහැදිලිද කියන එක? ලැයිස්තුවත් එක බල තමයි මේ දේවල් කරන්නේ. නැත්නම් උත්තර ගණනාවක් තියෙනවා. එතකොට මම ඔයාලට මේක තව ක්‍රමවේදයකට කියලා දෙන්නම්. ලැයිස්තුවේ මේව නැතුව මේ බේරියම් සල්ෆේට් පැලේඩියම් මේව නැතුව වෙනත් දේවල් දුන්නා නම් කොහොමද එතනදි හිතන්නේ කියන එක. දැන් මෙහෙම වුණා නම් අපිට ටිකක් දිගට තව වැඩේ යනවා. දැන් මේ දෙන කලවම් කරලා කාබන් ගන්න 4 හදාගත්තා. නමුත් අපිට කාබන් 4 හදාගත්තට අපිට දැන් සිද්ධ වෙලා තියෙන ත්‍රිත්ව බන්ධනේ කෙලවරේ නෙමෙයි මැදට තමයි යෝනේ නේ. ත්‍රිත්ව බන්ධනේ මැදට තමයි ගන්න ඕන වෙලා තියෙන්නේ. ඉතින් අවුලක් නැහැ. යමු ආපස්සට. ඇයි? ත්‍රිත්ව බන්ධනයක් ගන්න කලින් මම ටිකක් ඉඩ මදි නිසා මේ පැත්තට වෙන්න ලියනවා මෙහෙම. එතකොට ත්‍රිත්ව බන්ධනය ගන්න කලින් මොකද්ද තියෙන්න ඕනේ? ත්‍රිත්ව බන්ධනය ගන්න කලින් BR නේ. එහෙනම් අපි ලියාගමු මෙන්න මේ මැදට BR දාලා. ওই විදියට. පැහැදිලි? අර ආපස්සට හිතන එක සෑහෙන්න වැදගත්. දැන් ත්‍රිත්ව බන්ධනය ගන්න අපි මධ්‍යසාරී KOH දාලා මොකකටද? BR කෙනෙක්ට. H එක BR ආයෙම H එක BR එහෙම ගැලවිලා HBr දෙගුණයක් ගැලවිලා තමයි මේ වගේ ත්‍රිත්ව බන්ධනයක් එන්නේ. එතකොට එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම BR තියෙන්න අවශ්‍යයි. මොකක් ගන්නද?
ත්‍රිත්ව බන්ධනයක් ගන්නවා. පැහැදිලිද? ඊට පස්සේ අන්න එතකොට අපිට ගැටලුවක් එනවා මොකද්ද? එතකොට අපිට ගැටලුවක් එනවා ඉතින් BR ගන්න නම් ඕන වෙනවනේ මෙතන ද්විත්ව බන්ධනේ නේද? ඒ කියන්නේ මේ පරිවර්තනේ මෙච්චර යන දෙයක් නැහැ. මැද හරියම උත්තරේ ඇවිල්ලා කියන එකනේ. පැහැදිලිද කියන එක? අර ආපස්සට තර්ක කිරීමුයි මේ ඔක්කොම දේවල් එකතු කරලා ඊට පස්සේ ලැයිස්තුවක් දිහා බලලා ඒ ක්‍රමවේදයට තමයි අපි යන්නේ. පැහැදිලිද කියන එක? දැන් මේ පරිවර්තනේ අපි හිතුවනම් මේ H2 පැලේඩියම් බේරියම් සල්ෆේට් කිනුලින් ඔහොම දීලා මේ මීට කලින්ක මෙහෙම හිතෙනවා. එතකොට මීට කලින් එන්න ඕනේ මොකද්ද? BR. ඉතින් BR ගන්න පුළුවන් ද්විත්ව බන්ධනය කියන්නේ මේකේ නා. එහෙනම් මේකේ දැන් මේ වගේ පරිවර්තනයක් ලැබුණා නම් එහෙනම් ලැයිස්තුවේ මේ H2 පැලේඩියම් බේරියම් සල්ෆේට් කිනුලින් කියන එකක් අනිවාර්යයෙන්ම දෙන්න විදියක් නැහැ. මොකද එහෙම ආවනම් එහෙම මේ පරිවර්තනේ අන්තිමට හදන කෙනා හදන්න බෑ මේ මැදම එහෙම කෙනෙක් ඇවිල්ලා. පැහැදිලිද කියන එක? ඒතකොට මේ වගේ පරිවර්තනයක් දුන්නා නම් මම දැන් ඔයාලට මේ ප්‍රශ්නයක් විදිහට දුන්නා නෙමෙයිනේ. එතකොට අපිට එන්න විදියක් නැහැ මෙහෙම එකක්. බේරියම් සල්ෆේට් පැලේඩියම් කිනුලින් එහෙම එකක් ලැයිස්තුවේ එන්න විදියක් නැහැ. මොකද එහෙම ආවනම් එහෙම මීට වඩා කෙටි මාර්ගයකදී කියන්නේ ත්‍රිත්ව බන්ධනයක් හදලා මේ ඒකට HH දාලා ද්විත්ව බන්ධනය ගන්න දෙයක් නැහැ. ත්‍රිත්ව බන්ධනය හදන ගමනේදීම මේ ද්විත්ව බන්ධනයේ මැද කෙනා අනිවාර්යයෙන්ම ලැබිලා තියෙනවා. නැත්නම් වෙනත් ක්‍රමයක් නැහැ නේ ගන්න පැහැදිලිද කියන එක. ඒතර ඔන්න ඔය විදිහට ඒ ලැයිස්තුවේ දීපුවත් එක්ක තමයි අපි කරන්නේ. මම ඔයාලට නිකන් මේ උදාහරණ කීපයක් කියාගෙන යනවා මේ එකම දේ ඇසුරෙන් විවිධ පැති හිතන්න. පැහැදිලිද? දැන් මේ පරිවර්තන විභාගයට ලැබුණා නම් මෙතන කවු ඉලාකවත් අපිට මේ H2 පැලේඩියම් බේරියම් සල්ෆේට් කිනුලින් දාලා ත්‍රිත්ව බන්ධනෙන් ද්විත්ව බන්ධනයක් ගන්න කතන්දරයක් එන්න අමාරුයි මේ තියෙන මේ ක්‍රියාවලිය හැටියට. පැහැදිලිද? හරි. එතකොට දැන් එතන හිතන්න ලැයිස්තුවේ තිබුණා කියලා දැන් අපි මේ වගේ ඔය HBR දාලා මෙහෙම කෙනෙක් හදාගෙන අපිට ලැයිස්තුවේ දැන් අන්තිමට කෙනා මම දැන් ආයෙ පාරක් ලියනවා. හරි. එතකොට මේ අන්තිමට අපිට හදන සංයෝගයට යන්න ඕනේ දැන් අන්න අතනින්. පැහැදිලිද? එතකොට අපිට පුළුවන් මේ ද්විත්ව බන්ධනය ගන්න දැන් හිතන්න ලැයිස්තුවේ තියෙනවා සාන්ඩ්‍ර් සල්ෆිරික් වගේ කෙනෙක් විචලකාරකයක්. මුලනුත් භාවිතා කරා. සමහරට මුලදී භාවිතා කරන ප්‍රතිකාරකයක් ආයෙ භාවිතා වෙන්න පුළුවන්. ඒව ගැටලුවක් කරගන්න එපා. එතකොට අර මම දැන් ඉස්සෙල්ලා කිව්වේ බේරියම් සල්ෆේට් පැලේඩියම් H2 ඒ කතන්දරේ දාලා ගියොත් එහෙම මේ යන සිස්ටම් එකට ඒතකොට වෙන ක්‍රමයකට තමයි එතකොට දෙන්නේ. පැහැදිලිද කියන එක? ඒතකොට ලැයිස්තුව බල ඒකත් එක්ක තමයි අපි තර්ක කරන්නේ. ඒතකොට හිතන්න එහෙම ගියා නම් ඇත්තට මේ ක්‍රමයට ගන්න බෑ. එහෙම වුණත් නම් එහෙම අපිට වෙනත් ක්‍රමයක් ඔස්සේ තමයි එතකොට පරිවර්තන යන්නේ. එහෙම අපිට ගන්න පුළුවන් වෙන තමයි ලැයිස්තුව දෙන්නේ එක නිශ්චිත ක්‍රමවේදයක් හැදෙන විදියට. එතකොට දැන් මෙතන ගත්තොත් එහෙම තව ක්‍රමයක් කියන්න මේ ද්විත්ව බන්ධනය ගන්න පුළුවන්. ගොඩක් වෙලාට සරල ක්‍රමයක් මොකක්ද ඇල්කීනයක් ගන්න පුළුවන් ඇල්කොහොල් එකක් විචලනය නේද? නැත්නම් හැලජන් සංයෝගයට එක වතාවක් HBr ගැලෙව්වා මධ්‍යසාරකයොත් සිද්ධිය වෙන්නත් පුළුවන්. එතකොට දැන් අපිට මේ ද්විත්ව බන්ධනය දැක්කට පස්සේ අන්තිමට කලින්ක කියලා ඇල්කොහොල් එක හිතෙන්න පුළුවන්. OH කෙනා. ඒ කියන්නේ මෙතන OH එක මෙතන H නැත්නම් මෙතන OH එක මෙතන H නේ. ඊට අතර අන්තිමට කලින් කෙනා සාන්ද්‍ර H2SO4 දාලා මේ ඇල්කොහොල් විචලනයේ සිද්ධියක් වෙන්න පුළුවන් කියලා අර පොඩි උපකල්පනයක් එක්ක තමයි නිතරම පරිවර්තන කියනම යන්නේ. ඒකට උදව් වෙන්න අනිවාර්යයෙන්ම ලැයිස්තුවේ කට්ටිය අවශ්‍යයි. ලැයිස්තුවක් දුන්නේ නැත්නම් අපිට සමහරක් වෙලාවට උත්තර කීපයක් එන්න පුළුවන්. නමුත් විභාගෙදී ගොඩක් වෙලාවට එක නිශ්චිත උත්තරයක් හෝ දෙකක් උපරිම එන විදිහට තමයි මේ ප්‍රශ්නේ හදන්නේ. පැහැදිලිද? එතකොට දැන් මෙතන හිතන්න මේ ඇල්කීනට කලින් ආව කියලා ඇල්කොහොල් එකක්. ඒ කියන්නේ මෙතනට OH මෙතනට H නැත්නම් මෙතනට OH මෙතනට H ওই විදිහට. එතකොට හිතන්න මෙන්න මෙතනට OH එක දා ගන්නවා. මෙතනට H එක දා ගන්නවා. ওই විදිහට. ජලාණුවක් ඉවත් වෙලා තමයි මේක ලැබුණේ. හරිද? මෙතනින් OH ගියා මෙතන H අඩු පැත්තෙන් H කියලා මේ මැද්දට OH H දෙන්න කැමති නම් මෙතනට OH මෙතනට H නැත්නම් මෙතනට OH මෙතනට H අනිත් පැත්ත ගහන්න එකමයි එන්නේ වෙනසක් නැහැ. එතකොට දැන් කොහොමද දෙකම එකයි ඉතින් හරිද? මේක අනිත් පැත්තට පෙරලන්න. එතකොට ඔයාලට ඕන නම් මෙතනට දාලා OH එක මෙතනට H එක දැම්මත් ඒකම තමයි. අනිත් පැත්තට පෙරලලා බලන්න එකම සංයෝගය. පැහැදිලිද? එතකොට අපි ද්විත්ව බන්ධනයක් ගන්නවා දන්නවා OH H දෙපැත්තෙන් ගැලවිලා. ඒතර ඔයාලට කැමති නම් මේකේ මේ පැත්තට OH එක ලියාගන්න ඒත් කමක් නැහැ කිසි අවුලක් නැහැ. එකම කෙනා අනිත් පැත්තට පෙරලලා බලන්න එකම කෙනා එතකොට ওই විදිහට මේ OH එක H කරවල ද්විත්ව බන්ධනය ගන්නවා ඇල්කොහොල් විචලනය කරලා. එතකොට දැන් කොහොමද මෙතනින් මෙතනට එන්නේ? දැන් හිතන්න ඕන හිතා ගන්නම් බැරි වෙලාවක්. මෙතනින් මෙතනට එන විදියක් හිතා ගන්නව බෑ. පොඩ්ඩක් කල්පනා කරන්න මෙයාගේ ප්‍රතික්‍රියා ගැන. මේ ත්‍රිත්ව බන්ධනය ගන්නු ප්‍රතික්‍රියා ගැන මතක් කරන්න. ආම්ලිකෙත් සිද්ධිය ඉතින් ආයෝන වෙන්නේ නැහැ නේ. දැන් ඒක කරලා ඉවරනේ කාබන් වැඩි කිරීම නේද? Br2 දාන ඒවා HBr දාන ඒවා මෙතනට ගැලපෙනවද මේකත් එක්ක? OH කාණ්ඩයක් ගන්න කෙනේ ඔක්සිජන් සිද්ධියක් නේ තියෙන්නේ නේද? අන්න එහෙමයි හිතන්නේ. දැන් හිතන්න ලැයිස්තුවට උදව් ලැබෙනවා ඒකත් ඇත්ත. දැන් මෙයාගෙන් මෙතනට යන හැටි හිතා ගන්න බෑ ඔයාලට. මෙයාගෙන් මෙතනට යන විදිහ හිතා ගන්න බෑ. නමුත් අපිට පේනවා මේ ඔක්සිජන් සම්බන්ධ වීමක්. එහෙනම් මොකද්ද ඉගැන්වුවේ? ඔක්සිජන් සම්බන්ධ වීමක් ඉගැන්වුවද මෙන්න මේ ඇල්කයින වලට අපි Br2CCl4 ගැලපෙන්නේ නැහැ. ඔක්සිජන් එකක් සිද්ධියක් නැහැ. HBr ගැලපෙන්නේ නැහැ. H2 නිකල් ගැලපෙන්නේ නැහැ. අර සල්ෆියුරික් Hg2+ සිද්ධිය. අන්න ඒකේ ඔක්සිජන් හයි වෙනව නේද? අන්න ඒක තමයි එහෙනම් ක්‍රමවේදය. එතකොට මේකට දාන්න පුළුවන් වලට තනුක සල්ෆියුරික් එක්ක
තනුක සල්ෆියුරික් එක්ක මේ පරමාණු වලින් හිතන්න මේ ඔක්සිජන් බැඳීමක් සිද්ධ වෙලානේ මෙතනට කොහොම හරි මේ බලන්න. මෙතනට ඔක්සිජන් එකක් හයි කරගන්න පුළුවන් විදියක් තමයි මොකද්ද? HBr Br2CCl4 ඒවා හරියන්නේ නැහැ. H2 පැලේඩියම් ඒවා හරියන්නේ නැහැ. තනුක සල්ෆියුරික් දැම්මොත් මේ Hg2+ එක නැත්නම් HgSO4 ජලය සල්ෆියුරික් දැම්මට පස්සේ මතක් කරගන්න මේ ෆයි බන්ධන දෙකම මකනවා නේද? මේ ෆයි බන්ධන දෙකම මකනවා. මකලා ඉවරලා H අඩි පැත්තට මොකද්ද අපි කරන්නේ? H අඩි පැත්තට බන්ධන හතරම හරියන්නේ H දානවා. අනිත් පැත්තට ද්විත්ව බන්ධනය ඔය එකක් දානවා නේද? ඔය විදියට. ඊට පස්සේ දැන් ඉතින් මෙතනින් මෙතනට එන්න පුළුවන් අපට. ඒක තාම ඉගෙනුවේ නැහැ. හැබැයි මම දැන් අර පරිවර්තනයක් කොහොමද මේ අර පුංචි දේවල් ටිකකින් හදන්න බෑ. ගොඩක් ප්‍රතික්‍රියා කලවම් කරලා තමයි එන්නේ ඉස්සරහට උගන්වන්නේවත් එකක් අහම්බෙන්. එතකොට මට කියලා දෙන්න වෙනවා මෙතනදිම. මෙන්න මේ ද්විත්ව බන්ධනයෝ කාණ්ඩයක් පුළුවන් OH කරන්න. දැන් ඊගාවට කියලා දෙන්නම් ඒක සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් නැත්නම් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් කියන කෙනා දාලා. ඒක මම ඔක්සිහරණය වෙනම කියලා නන්නම් ඊගාවට. ඒතර ඔන්න ඔය විදිහට මේ පරිවර්තනය ඔහොම ලිස්ට් එකක් එක කරන්න ඉඩ තිබුණා. පැහැදිලිද? නැත්තම් මේක දැන් තවත් විදියක් කියන්න මම එකම දේ අරගෙන මට එතකොට අර මේ පැහැදිලි කරන්න ලේසි. විවිධ පැති මම මේ කියන්නේ හිතන හැටි විදිය පුහුණු වෙන්න. ඒතර ආම්ලික ඇසුරෙන් කාබන් වැඩි කරාට පස්සේ මෙන්න මේ වගේ ක්‍රම වේදයකට මේක ගියා කියලා හිතන්නකෝ දීපු ලිස්ට් එකත් එක මට කියන්න බෑ දැන් මොන විදියකට හදන්න විභාග පේපර් කීයද කියලා. සමහරක් කාට මේ වගේ හැලජන් සංයෝගات එක්ක කාබන් වැඩිවීමෙන් එන්න පුළුවන්. ඇල්ඩිහයිඩ් කීටෝනත් එක්ක එන්න පුළුවන්. ඒක අපි ලැයිස්තුවයි මේ හැමදේම අන්තිම ඵලයේ හැඩහුරුකමයි සියල්ලම දිහා බලලා නිරීක්ෂණය කරලා තර්ක කරලා තමයි මොන ක්‍රමයේද කියලා හරියටම අනුමාන කරගන්න. පැහැදිලිද? ඒතර මෙන්න මේ ක්‍රමයට මේකේ උත්තරේ ගත්තා. මේක දැම්ම වැඩි හිතන්න එපා. ද්විත්ව බන්ධනයෝ කාණ්ඩේ කොහොමද මේ OH උනේ කියන එක ඒක අපි ඔක්සිහරණය කිරීම කියලා කාබනික සංයෝග ඔක්සීකරණය සහ ඔක්සිහරණය දැන් ඊළඟ ස්ටෙප් එකේදී මම එතනට තමයි යන්නේ. එතෙන්දි කියලා දෙන්නම් කීටෝනයක් කොහොමද මේ වගේ ඇල්කොහොල් එකක් බවට ඒක අපි කියන ඔක්සිහරණයක් කියලා ද්විත්ව බන්ධනයක OH උනේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. එතකොට දැන් හිතන්නකෝ මේ පරිවර්තනය මෙන්න මෙයාව හදන්න අපිට තිබුණා ලැයිස්තුවේ තියෙනවා ඇල්ඩිහයිඩ් කීටෝන හදන්න අමුද්‍රව්‍ය. අර H2SO4 HgSO4 ජලය මතකද? එයා ගන්න ඇල්ඩිහයිඩ් කීටෝන හදන්න අමුද්‍රව්‍යයක් විදියටනේ. ඇල්කයින් එකකින් ඇල්ඩිහයිඩයක් කීටෝනයක් හදන්න පුළුවන් තනුක සල්ෆියුරික් Hg2+ දැම්මට පස්සේ. ඒක හිතන්න අපිට පරිවර්තනයක් එනවා. මෙන්න මෙයාව හදන්න තියෙන කලින් පරිවර්තනය මම පොඩක් තව වෙනත් පැත්තකට හරවලා කියන්නම්. දින ලැයිස්තුවත් එක තමයි හැමදේම කරන්නේ. මෙයාව හදන්න අපට එනවා ලැයිස්තුවේ තියෙනවා දැන් මේ දක්වා දේවල් වලට මේ සල්ෆියුරික් Br2 ඔක්කොම ටික දීලා ලැයිස්තුවේ තියෙනවා Hg2+. මොකටද මේ රස D2+ තියෙන්නේ? තනුක සල්ෆියුරික් නැත්නම් සාන්ද්‍ර සල්ෆියුරික් එක ජලය කලවම් කරාම තනුක වෙනවනේ. සල්ෆියුරික් ජලය සහ Hg2+ මර්කියුරික් අයන. මොකටද මේ මර්කියුරික් අයන තියෙන්නේ? මර්කියුරික් අයනත් එක්ක සල්ෆියුරික් දෙන්නේ මොකටද? ඔය ඇල්කයින් විශේෂ ප්‍රතික්‍රියාවකටනේ. මොනවද ඒකෙන් ලැබෙන්නේ? එක්ක ඇල්ඩිහයිඩයක් නැත්නම් කීටෝනයක් නේ. අන්න ඒ වගේම යම් ඉඟි අපට දෙනවා. ඉතින් දැන් මේ පරිවර්තනය අපි මේ ටික කරගෙන ගියා. ආම්ලික ඇසුරෙන් කාබන් වැඩි කරනවා කිව්ව මම ආයෙ පොඩි සමරි එකක් දෙන්නම්. ආම්ලික ඇසුරෙන් යම් තැනකදී කාබන් වැඩි කරන්න ප්ලෑන් කරනවා නම් මොකක්ද අපේ ඔළුවේ තියෙන්නේ ත්‍රිත්ව බන්ධනය සාදා ගැනීම. ආම්ලික අඩංගු ත්‍රිත්ව බන්ධනයක් ඇල්කයිනයක් හදා ගැනීම. එතකොට ත්‍රිත්ව බන්ධනයට කලින් ආපස්සට එන්නේ කොහොමද? Br එන්නේ මොකෙන්ද? ද්විත්ව බන්ධනෙන්. ද්විත්ව බන්ධනයක් ගන්න පුළුවන් යම් ක්‍රම විශේෂයෙන් මෙන්න මේ ඇල්කොහොලයක් විචලනය කරලා වගේ ක්‍රමයකදී. පැහැදිලිද? ඊට අමතරව ඉතින් ද්විත්ව බන්ධනයක් ගන්න පුළුවන් අර ඇල්කයින් එකට H2 බේරියම් සල්ෆේට් පැලේඩියම් ඒව ටික දාලා නේද? එතකොට නමුත් සුලභම දේ මොකද්ද ඇල්කීනයක් හදාගන්න? විචලනය කිරීමනේ ඇල්කොහොල් විචලනය කිරීමනේ. එතකොට ඔන්න වගේ ආපස්සට එන්න. අවස්ථානුකූලව හැබැයි පොඩ්ඩක් පොඩි වෙනස්කම් කරගන්න නම්‍යශීලී වෙන්න ඕනේ. එතකොට එහෙනම් ආම්ලික එච් වලින් අදින් පස්සේ ඔයා පරිවර්තනයක් අනුමාන කරනවා නම් කරන්න try කරනවා නම් මොකක්ද ඔයාගේ plan එක? ඔයා ආපස්සට එනවා කොහොමද? ත්‍රිත්ව බන්ධනයේ හදලා තමයි සෝඩියම් දාලා ආම්ලික එච් කලවලක් C- සෝඩියම් ප්ලස් ගන්න. එයාගෙන් තමයි කාබන් වැඩි කරන්නේ. ත්‍රිත්ව බන්ධනය හදන්නේ කොහොමද? Br ඊට කලින් එන්න ඕනේ. මධ්‍යසාරී QH දාලා HBr ගලවලා ත්‍රිත්ව බන්ධනය ගන්න නම්. Br එන්නේ මොකෙන්ද? ද්විත්ව බන්ධනෙන්. CCl4 මාධ්‍යයේ Br2 දාන්න. ද්විත්ව බන්ධනයක් ගන්න ක්‍රම අපි ගොඩක් නෙමෙයි කීපයක් දන්නවා. ඒ කීපෙන් ගොඩම වැදගත් වෙන්නේ ද්විත්ව බන්ධනයක් ගන්නකොට ඇල්කොහොල් එක විචලනය කරලා ද්විත්ව බන්ධනය හදාගන්න එක. හරිද? දැන් හිතන්න මේ වගේ පරිවර්තනයක් අපි ඇවිල්ලා තිනවා ලිස්ට් එකකුත් අපිට දීලා තිනවා. අපි දැන් මැදකට ඇවිල්ලා තියෙන්නේ. හිතන්න ලැයිස්තුවේ දෙනවා තනුක සල්ෆියුරික් Hg2+. ඔය තනුක සල්ෆියුරික් නැත්නම් සාන්ද්‍ර සල්ෆියුරික් එක ජලය දැම්මම තනුක වෙනවනේ. හරිනේ. සල්ෆියුරික් ජලය එක්ක Hg2+ ලැයිස්තුවක දෙනවා නම් අපේ ඔළුවට එන්නේ කෙලින්ම ත්‍රිත්ව බන්ධනයේ ප්‍රතික්‍රියාව. රස D2+ අයනත් එක්ක සල්ෆියුරික් ජලය ඔව දෙද්දී අපි අනුමානයක් කරනවා හා මේකේ මේ ත්‍රිත්ව බන්ධනයේ ඇල්කයිනි ප්‍රතික්‍රියාවක් තමයි මේ තියෙන්නේ. අන්න එහෙම කළා අපට ඒ අනුමානෙන් මෙන්න මෙතනින් පුළුවන් අර විදිහට ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනයක් ගන්න ඇල්කයින් එකට තනුක සල්ෆියුරික් ජලය තනුක සල්ෆියුරික් සමග Hg2+ දැම්මට පස්සේ. එතකොට අන්න මෙතනින් පුළුවන් ඔයාලට මේකට දාලා එක්කෝ ලියන්න පුළුවන් අපිට H2SO4 ජලය කියන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් එක ජලය දැම්මම තනුක වෙනවනේ නැත්තම් තනුක සල්ෆියුරික් දුන්නොත් ඒක කිලිම ලියන්න පුළුවන්. රස D2+ අයන අඩංගු සංයෝගයක් HgSO4 වගේ කෙනෙක්. හරිද? මොකද වෙන්නේ?
මේ ෆයි බන්ධන දෙක අයින් වෙනවා. මතක් කරගන්න ෆයි බන්ධන දෙක අයින් වෙනවා. අයින් වෙලා බන්ධන දැන් දෙකයි තියෙන්නේ. හතරක් වෙන්න එපයි. H සමානයි දෙපැත්තෙම කැමැති පැත්තකට බන්ධන හතර පිරෙනකම් කැමැති පැත්තකට දාන්න H මේ පැත්තට හරි මේ පැත්තට හරි බන්ධන හතර පිරෙන H දාන්න. අනිත් පැත්ත ද්විත්ව බන්ධනය ඕ දාන්න. එතකොට H දෙකයි ඔය එකයි ජලාණුක කොටස් H2O ජලාණුක කොටස් තමයි සම්බන්ධ වෙන්නේ. මෙතන D2O දැම්මනම් D2O දැම්මනම් අලුතෙන් හයි වුණේ H දෙකයි ඔය එකයි නෙමෙයි. එතන D දෙකයි ඔය එකයි. D දෙකයි ඔය එකයි තමයි D2O වුණා නම් හයි වෙන්නේ නේද? එතකොට දැන් ඔයාට පුළුවන් මතක් කරගන්න අනිත් ක්‍රමේ එහෙනම් නේද? ත්‍රිත්ව බන්ධනය හදන්න මෙතන අපි ගිහිල්ලා සෝඩියම් දාලා මෙන්න මෙතනට ඇවිල්ලා අපි නතර වෙලා ඉන්නවා C- සෝඩියම් ප්ලස් මෙයා හරහා කාබන් වැඩි වෙච්ච ක්‍රමවේද දෙකයි මොකද්ද? එක්ක CH3Cl CH3CH2Cl ඒ වගේ හැලජන් සංයෝගات එක්ක ප්ලස් ඩෙල්ටා කාබන් මයිනස් කාබන් යා කරලා NaCl වගේ එකක් ගලවලා දාලා ඍණ කාබන් ධන කාබන් යා කරන සිද්ධිය නැත්තම් මොකද්ද? නැත්තම් ඇල්ඩිහයිඩ් කීටෝන් එක කාබන් වැඩි වීම. පැහැදිලිද? එහෙනම් මෙතන ඔය ඇල්ඩිහයිඩ් කීටෝන් හදන අමුද්‍රව්‍යයක් දුන්නා නම් අපි උපකල්පනය කරනවා ඇල්ඩිහයිඩ් කීටෝනත් එක කාබන් වැඩි වීමක් කියලා. කොහොමද? මෙන්න මේ දෙන්න කලවම් කරාම මොකද වෙන්නේ? මේ දෙන්න කලවම් කරාම මම ඔයාලට මතක් කරන්නම් ආයෙ පාරක්. මේ ද්විත්ව බන්ධනයේ O කාබන් ප්ලස් ඩෙල්ටා එකක් නේ. H එක යටින් ලියනවා. මේ කාබන් ප්ලස් ඩෙල්ටා. මෙයා මයිනස් ඩෙල්ටා. එතකොට මෙන්න මේ ප්ලස් ඩෙල්ටා කාබන්ට හරිද මම H එක යටින් නවනවා. මේ ප්ලස් ඩෙල්ටා කාබන්ට මයිනස් කාබන් යා වෙන්නයි යන්නේ. එතකොට මම මේ H එක ඉතින් ලං කරලා නිකන් CH කියලා ලියන්න පුළුවන්. නැත්නම් යටින් මෙහෙම නවන්නත් පුළුවන්. යටින් ලියන්නත් පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ මම මේ රවුන්ඩ් කරන කොටස මේ ඍණ කාබන් යා වෙනවා මේ ධන කාබන්ට. මේ රවුන්ඩ් කරපු කොටස. දැන් බන්ධන පහක් බෑ මතකනේ. බන්ධන පහක් බෑ මේ කාබනික බන්ධනයක් මකන්න. එතකොට තනි බන්ධනය උඩ මයිනස් වෙනවා. එතනට අර සෝඩියම් ප්ලස් ලං කරන්න. ජලය හෝ H+ දාද්දි පුළුවන් ඔයාට මේක OH කරලා ගන්න. ජලය හෝ H+ දාද්දි ඔයාට මේක OH කරගන්න පුළුවන්. ජලය දාන්න පුළුවන් H+ ආම්ලයක් දාන්න පුළුවන්. එතකොට මේක OH වෙනවා. පැහැදිලිද? දැන් ඉතින් අවස්ථානුකූලව ඔයාට පුළුවන් මෙතනින් එහාට මොකද්ද කරන්න කියලා තේරුම් ගන්න. මෙහෙමනේ. මේ ත්‍රිත්ව බන්ධන කුට්ටිය අස් කරගත්තා නම් මේ මැද පුළුවන්නේ OH එක්ක H කලවල අපිට ද්විත්ව බන්ධනයක් ගන්න. පැහැදිලිද? එහෙනම් ලැයිස්තුවේ අපිට දීපු අමුද්‍රව්‍ය දුන්නා නම් ඒකෙන් උදව් ගන්නත් පුළුවන්. එහෙම නැතත් අපිට හිතන්න පුළුවන් මොකද්ද? මෙයාගෙන් මෙයා එකපාරින් ගන්න බෑ. මේ ත්‍රිත්ව බන්ධන කුට්ටිය අපිට වැඩක් නැහැ නම් අයින් කරගමු. මෙතනට H ඔහොම දාලා එතකොට ඇල්කොහොල් එකක්. ඇල්කොහොල් එක විචලනය කළා මෙයා ගන්න පුළුවන්. එහෙනම් මෙතනින් එහාට අපි තව ස්ටෙප් එකක් එහාට යනවා කොහොමද? අපිට පුළුවන් මේකට දාන්න නිකම්ම H2 නිකල් නැත්නම් H2 පැලේඩියම්. අරව දාන්න එපා. BaSO4 කිලෝනින් ඒව දාන්න එපා. ඒ කියන්නේ H2 එක පැලේඩියම් බේරියම් සල්ෆේට් කිනෝලින් ඒව දාන්න එපා. නිකම්ම ඕන නම් H2PD දාන්න. හරි. නැත්නම් H2 නිකල් දාන්න. එතකොට H2 ප්ලැටිනම් දාන්න. මොකද වෙන්නේ? මේ 5 බන්ධන ඔක්කොම ටික අයින් වෙලා ගිහිල්ලා මේ OH කාණ්ඩේ නම් මොකුත් වෙන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා. OH කාණ්ඩේ එහෙමම තියෙනවා. මේ 5 බන්ධන ඔක්කොම ටික අයින් වෙලා ගිහිල්ලා මෙතනට HH ආවට පස්සේ යන CH2 CH3. දැන් හරියටම හරි. මෙයාගෙන් පුළුවන් අන්න මේ ඇල්කොහොල් එක විචලනය කරලා සාන්ද්‍ර සල්ෆියුරික් හමුවේදී රත් කරලා ඔයාලට ගන්න උත්තරේ මෙන්න. මේ OH එක H අඩු පැත්තෙන් H කියා ද්විත්ව බන්ධනය ලැබුණා. පැහැදිලිද? මම මේ උදාහරණ කීපයක් ඇසුරින් එකම පරිවර්තනය ඔයාලට කරලා පෙන්නුවා විවිධ ක්‍රම වලට. දැන් මේකම ඉතින් ඕනනම් කරන්න පුළුවන් ඍණාත්මක ප්‍රතිකාරක ඇසුරින්. පැහැදිලිද? පොඩි කරුණු ආවර්ජනයක් කරේ. දැන් ඉගෙන ගත්ත කරුණු කාරණා ටික පොඩ්ඩක් ආවර්ජනයක් තමයි කරේ. පැහැදිලිද? ඒක කොහොමද ලිස්ට් එකත් එක්ක තමයි මේ වගේ එකක් ආවොත් දෙන්නේ. නැත්තම් මොකද උත්තර මහා ගොඩක් එනවනේ. මේක ඍණාත්මක වලින් කාබන් වැඩි කරලාත් යන්න පුළුවන්. එහෙමත් උත්තර 10ක් 15ක් එන්නේ එහෙම මාකින් ස්කීම් එකක් හදන්නේ නැහැ. ඒකින්ද අනිවාර්යෙන් මේ වගේ පරිවර්තනයක් එද්දි ලැයිස්තුවක් දෙනවා අපට හිතන්න ලේසි වෙන්න නිශ්චිත එක ක්‍රමවේදයකට එන්න මෙන්න මේ ක්‍රමයට තමයි යන්න ඕනේ කියලා. ඒ ලැයිස්තුව බල බල තමයි අපි ගියේ. පැහැදිලිද? ඒතර මම අර මේ ප්‍රශ්නයක් සාකච්ඡා කරා නෙමෙයි. මම තියරි එකම මතක් කරා පරිවර්තන වලදී කොහොමද හිතන්නේ කියලා විවිධ ක්‍රම આવොත් විවිධ විදි වලට කොහොමද හිතන්නේ කියන එක. හරිද? දැන් යන් අපි ආම්ලික H ඇසුරෙන් පරිවර්තන යම් අවබෝධයක් දැන් තියෙන්නේ නැති කොහොමත් ආම්ලික H ඇසුරෙන් පරිවර්තනයක් කරනවා නම් මට ඔයාලට ආයෙත් කියන්න තියෙන්නේ ලැයිස්තුවත් බලලා මේ උපකල්පනයට එන්න සෝඩියම් දීලා ත්‍රිත්ව බන්ධනයක් හදන්න අමුද්‍රව්‍ය දීලා කාබන් වැඩිවීමක් නම් අපි ආම්ලික H ඇසුරෙන් කියලා හිතනවා. එතනම් ත්‍රිත්ව බන්ධනයක් හදා ගන්නවා. ඒක ආපස්සට හිතලා අපි ත්‍රිත්ව බන්ධනය හදා ගන්නවා. ඊට පස්සේ සෝඩියම් දාලා ඒ කතන්දරේ කරලා පාරවල් දෙකයි. මොකද්ද පාරවල් දෙක? එක්ක මේ C- සෝඩියම් ප්ලස් කෙනා එක්ක හැලජන සංයෝගයක් CH3Cl ඒ වගේ කෙනෙක් එක්ක කාබන් වැඩි වුණා. නැත්නම් ඇල්ඩිහයිඩයක් කීටෝනයක් එක්ක කාබන් වැඩි වුණා. ඇල්ඩිහයිඩයක් කීටෝනයක් එක්ක කාබන් වැඩි වෙද්දී මොකද්ද ඒකේ හැඩහුරුකම ලැබෙන ඵලයේ මේ O- සෝඩියම් ප්ලස් නැත්නම් OH වගේ කෙනෙක් ලැබෙන්න ඕනේ ඇල්ඩිහයිඩ් කීටෝන ඇසුරෙන් කාබන් වැඩි වුණා නම්.